අයිබෝවන් ඔයා ඉන්නේ මුදල් සැපයීම කියන පාඩමේ පළවන ටියුට් එක තුල 4 වෙනි වීඩියෝ එකේ. අද අපිට ආරම්භ කරන්න තියෙන පුතේ ඇත්තටම මෙන්න මේ දැන් අපි ඉන්නේ 14 වෙනි පිටුවේ. නමුත් අපි අද මේ වීඩියෝ එක තුල කතා කරන්න යන්න හදන්නේ මුදල් සැපයීම කියන මාතෘකාවට. මේ 16 වෙනි පිටුවේ මුදල් සැපයීමට. ඒ මාතෘකාව කතා කරන්න ප්‍රථමයෙන් අපිට තියෙනවා මුදල් ඉල්ලුමේ මෙන්න මේ එක පිටුවක්. මෙන්න මේ ප්‍රශ්න දෙක අපි සාකච්ඡා කරලා 14 වෙනි ටියුට් එකේ 14 වෙනි පිටුවේ තියෙන මෙන්න මේ ප්‍රශ්න දෙක සාකච්ඡා කරලා අපි මුදල් සැපයීම කියන කොටසට යමු. බලන්න ඔයාගේ ප්‍රශ්නය. මුදල් ඉල්ලුම තීරණය කරන ප්‍රධාන සාධක. මුදල් ඉල්ලුම තීරණය කරන ප්‍රධාන සාධක කියලා තමයි අහන්නේ. නේ? ඒ කියන්නේ මුදල් ඔයා ළඟ තියාගන්න ප්‍රමාණය. මෙන්න මේ මුදල් ළඟ තියාගන්න ප්‍රමාණය මෙච්චර ප්‍රමාණයක්ද? එහෙම නැත්නම් මෙන්න මෙච්චර ප්‍රමාණයක්ද කියලා තීරණය කරන සාධක මේ කතා කරන්න යන්නේ. පැහැදිලිද? පුතේ එතෙන්දී මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් තාවිදියක් තමයි මෙන්න මේ නමින්. මොකද්ද? මුදලට ඇති ඉල්ලුමේ නිශ්චායක. නිශ්චායක මේ ළඟදී අවුරුද්දකත් මේ නමින් අහනවා මුදලට ඇති ඉල්ලුමේ නිශ්චායක කියලා. ඒකින්ද මේ ක්‍රම දෙකටම ඇහුවත් එකම එක උත්තරයක් තමයි ලියන්න තියෙන්නේ. මුදල් ඉල්ලුම තීරණය කරන සාධක කියලා ඇහුවත් මුදල් ඉල්ලුමේ නිශ්චායක කියලා ඇහුවා. පුතේ ලියා ගන්න පළවෙනි ටික එක පළවෙනි ටික එක ලියා ගන්න ටියුට් එකේ ආදායම් මට්ටම. ඔයාගේ ආදායම් මට්ටම. දෙවෙනි එකත් ඉස්සෙල්ලා ලියා ගන්නකෝ. ආදායම් මට්ටම ලියලා දෙවෙනි කරුණත් ලියන්න. දෙවෙනි කාරණය තමයි පොලි අනුපාත මට්ටම. පොලි අනුපාත මට්ටම. දැන් ඔයා දන්නෝ අපි කලින් කතා කරපු විදියට ඔයා දන්නෝ පුතේ මුදල් ඉල්ලුම් කරන චේතනා තුනයිනේ නේ. මුදල් ඉල්ලුම් කරන චේතනා තුනයි. ගනුදෙනු ආරක්ෂණ සමපේක්ෂණ. මේ ගනුදෙනු ආරක්ෂණ කියන චේතනා දෙක. මේ චේතනා දෙක පුතේ ඔයාගේ මොන මට්ටම අනුවද තීරණය වෙන්නේ? ඔයාගේ ආදායම් මට්ටම අනුව තීරණය වෙනවා. මොන සම්බන්ධයක්ද තියෙන්නේ? මේ වගේ අනුලෝම සම්බන්ධයක්. මෙහාට ඔයාගේ ආදායම අරගත්තොතින් මෙහාට ඔයාගේ ගනුදෙනු හා ආරක්ෂණ චේතනාවෙන් මුදල් ළඟ තබා ගැනීම ගත්තොතින් ඔයාට පේන මොන සම්බන්ධයක්ද තියෙන්නේ? මේ අනුලෝම සම්බන්ධයක්. ආදායම් වැඩි වෙනකොට ඔයාට තේරෙනවා ඒ චේතනාවලට මුදල් ළඟ තබා ගැනීම වැඩි වෙනවා. තේරෙනව නේද? එහෙනම් මුදල් ඉල්ලුම තීරණය කරන සාධක කියනකොට ඔයා එකක් දන්නෝ දැන්. මොකද්ද ප්‍රධානම සාධකය? ඔයාගේ ආදායම් මට්ටම. එයාගෙන් තීරණය වෙන්නේ මෙන්න මේ චේතනා දෙක සඳහා මුදල් ඉල්ලුම. ඒ අනුව තුන්වෙනි චේතනාව සම්පේක්ෂණ චේතනාවනේ. මේ සමපේක්ෂණ චේතනාව තීරණය කරන්නේ ආදායම් මට්ටම නෙවෙයි පුතේ. මොන මට්ටමද? පොලි අනුපාත මට්ටම. අපි R කියලා දානෝනේ නේ. පොලි අනුපාත මට්ටම නේ. එතකොට සමපේක්ෂණ චේතනාවෙන් මුදල් ළඟ තබා ගැනීම පොලි අනුපාතිකය අනුව තීරණය කරා. ඒක මොන සම්බන්ධයක්ද? මෙන්න මේ වගේ ප්‍රතිලෝම සම්බන්ධයක් නේ. මේ පැත්තට පොලි අනුපාතිකය, මේ පැත්තට සමපේක්ෂණ චේතනාවෙන් මුදල් ළඟ තබා ගැනීම. මේ වගේ ප්‍රතිලෝම සම්බන්ධයක් අපි එදා කතා කරා. පොලි අනුපාත ඉහළ යනකොට ඒ චේතනාවෙන් මුදල් ළඟ තබා ගැනීම අඩු වෙන සම්බන්ධය. ඒ අනුව අපි ඉන්නේ දැන් මෙතන මුදල් ඉල්ලුම තීරණය කරන සාධක කියනකොට ආදායම් මට්ටමයි පොලි අනුපාත මට්ටමයි ඔයාට නේ ලේසියෙන්ම කියා ගන්න පුළුවන්. මෙන්න මේ දෙකේ විස්තරයක් තියෙනවා. ආදායම් මට්ටම වැඩි වෙනකොට ගනුදෙනු හා ආරක්ෂණ චේතනා සඳහා මුදල් ඉල්ලුම් වැඩි වෙනවා. මේ වගේ සම්බන්ධයක් තමයි එතන තියෙන අනුලෝම සම්බන්ධයක්. පොලි අනුපාතයේ වැඩි වෙන විට සම්පේක්ෂණ චේතනාව සඳහා මුදල් ඉල්ලුම අඩු වේ. ඔයා දන්නවා එතන තියෙන මේ වගේ ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒ සාධක දෙක ගැන ඔයා හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා. දැන් මේ සාධක දෙක විතරමද මුදල් ඉල්ලුම අපේ මේ මුදල් ඉල්ලුම තීරණය කරන්නේ? නෑ පුතේ, ලියන්න තුන්වෙනි සාධකය මිල මට්ටම. මිල මට්ටම. පොදු මිල මට්ටම් කියන්නේ නේ. මිල මට්ටම. ලියන්න නැතිනේ කියවන්න. මිල මට්ටම් වැඩි වන විට බඩුවල මිල ගණන් වැඩි වෙනකොට ගනුදෙනු කිරීමට වැඩියෙන් මුදල් ළඟ තබා ගත යුතු නිසා. ඇත්තනේ බඩු ගණන් යනකොට ගනුදෙනු චේතනාවෙන් ළඟ තියා ගන්න ඕන මුදල් ප්‍රමාණය පෙරට වඩා වැඩි වෙනවා. පැහැදිලි? ඒ අනුව මුදල් ඉල්ලුම වැඩි වේ. මොන චේතනාවෙන්ද? ගනුදෙනු චේතනාවෙන් මුදල් ළඟ තබා ගැනීම වැඩි වෙනෝ බඩුවල මිල මට්ටම් වැඩි වෙනකොට. ඒ අනුව මිල මට්ටම කියන කාරණයක්, මේ කතා කරන මිල මට්ටම කියන කාරණයක් ඔයාගේ මුදල් ඉල්ලුම
තීරණය කරන සාධකයක් නෙවෙයිද? පැහැදිලි ඇති නේ. යනවා සාධක තුනක් ගැන අපි කතා කරා. යනවා හතරවෙනි සාධකය අනාගත අපේක්ෂණ ලියන්න. අනාගත අපේක්ෂණ. අනාගත අපේක්ෂණ. අනාගත අපේක්ෂණ. බලමු එයා ගැන කතා කරලා. කියවන්න. පිළිනපත්වල මිල අනාගතයේ ඉහළ යතයි අපේක්ෂා කරන විට පිළිනපත් මතකයිනේ පොලී අනුපාතිකයයි සමපේක්ෂණ චේතනාවෙන් මුදල් ළඟ තබා ගැනීම තීරණය කිරීමේ ප්‍රතිලෝම සම්බන්ධය. පොලී අනුපාතිකයයි සම්පේක්ෂණ චේතනාවයි අතර ඔයා දැක්ක මේ වගේ සම්බන්ධයක් නේ තිබ්බ ප්‍රතිලෝම සම්බන්ධයක්නේ. මේ ප්‍රතිලෝම සම්බන්ධය අපි කතා කරා පුතේ. මේ ප්‍රතිලෝම සම්බන්ධය කතා කරා ටියුට් එකේ තිබ්බ ආකාර දෙකක්. නමුත් මම ඒකේ විස්තර කරේ පිළිනපත්වල මිල ඇසුරින් කියලා. මතක ඇතිනේ මෙන්න මේ පිටුව. ඔයාලට මතක ඇති මෙන්න මේ සම්බන්ධය අපි ගොඩ වෙලාවක් අරගෙන කතා කරා. මේ පොලී අනුපාතිකය වැඩි වෙනකොට සමපේක්ෂණ මුදල් ඉල්ලුම මොකද්ද වෙන්නේ? පහළ බැහැලා තියෙනවා ප්‍රතිලෝම සම්බන්ධයක්. මෙතන මේ සම්බන්ධය කතා කරා. මොක ඇසුරෙන්ද? පිළිනපත්වල මිල ඇසුරින්. දැන් යමු ඉන්න තැනට. එතකොට අනාගත අපේක්ෂණ කියලා මේ කතා කරන්නේ පිළිනපත්වල මිල අනාගතයේ ඉහළ යතයි අපේක්ෂා කරන විට පිළිනපත්වල මිල අනාගතයේ වැඩි වෙනව නම් දැන් අඩුයි නේ. වර්තමානයේ පිළිනපත්වල මිල අඩුයි. වර්තමානයේ පිළිනපත්වල මිල අඩුයි. අනාගතයේ මිල වැඩි වෙනව නම් ලාභම දේ මොකද්ද? හොඳම දේ මොකද්ද? වර්තමානයේ පිළිනපත් මිල දී ගැනීම මොනව කරන්න ඕනද? වැඩි කරන්න ඕන. එතකොට අර අනාගතයේ ආයෝජනය කරන්න අනාගතයේ ප්‍රතිලාභ ලැබීමේ අරමුණෙන් මුදල් ළඟ තබා ගැනීම හෙවත් සම්ප්‍රේක්ෂණ මුදල් ඉල්ලුව මොකද්ද වුනේ? අඩු වුණා. මතකයිනේ? එතකොට කියනවා වර්තමානයේ පිළිනපත් මිලදී ගැනීමට පෙළඹෙන බැවින් නේ. වර්තමානයේ පිළිනපත්වල මුදල් ආයෝජනය මේ මොකද්ද කරේ? වැඩි කරා. බැවින් මුදල් ළඟ තබා ගන්නා ශේෂ ප්‍රමාණය මොන චේතනාවෙන්ද? සමපේක්ෂණ චේතනාවෙන් මුදල් ළඟ තබා ගන්නා ප්‍රමාණය අඩු වුණා. එහෙනම් මේ අනාගත අපේක්ෂණ කියලා කතා කරන්නේ නේ පිළිනපත්වල මිල අනාගතයේ වැඩි වේවිද? අනාගතයේ අඩු වේවිද? ඒ අනුව මුදල් ළඟ තබා ගැනීම. එනම් සමපේක්ෂණ චේතනාවෙන් මුදල් ළඟ තබා ගැනීම. පැහැදිලි නේද? ලියා ගන්න පුතේ ඊළඟ කාරණය ආයතනික සාධක. ආයතනික සාධක. ආයතනික සාධක. ආයතනික සාධක. වරහණක් දාලා ලියන්න වැටුප් ලැබෙන කාලය. මේ ආයතනික සාධක කියලා ලිව්වම ඇති. වරහණ ඇතුලේ කමන්නේ ලියන්න වැටුප් ලැබෙන කාලය. එතකොට එයාට පැහැදිලි කරන්න ලේසි මේ தত্ত্বය. ආයතනික සාධක වරහණ ඇතුලේ වැටුප් ලැබෙන කාලය. කියමු වැටුප් ලැබෙන කාල පරතරය අඩුවන විට මුලින්ම බෙදා ගන්නකො පුතේ වැටුප් ලැබෙන කාලය නේ. හිතන්න ඔයාට අද පඩි හම්බුණා. අදත් සල්ලි හම්බෙනවා. ආයෙත් හෙටත් සල්ලි හම්බෙනවා. ඊළඟ දවසේ සල්ලි හම්බෙනවා නේ. එතකොට ඔයාට ගනුදෙනු චේතනාවෙන් වගේ ලොකු මුදල් ප්‍රමාණයක් ළඟ තියාගන්න ඕනද මේ වගේනේ. මේ කෙටි කාලයක් නේ තියෙන්නේ. අද හම්බුණා, හෙට හම්බෙනවා, අනිද්දා හම්බෙනවා. එහෙම හම්බෙනව නම් මුදල් ළඟ තබා නේ ලොකු ප්‍රමාණයක් මුදල් ළඟ තබා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයා හිතන්න ඔයාට අද පඩි හම්බෙලා අද 25 කියලා හිතන්න. අද පඩි හම්බෙලා ආයෙත් පඩි හම්බෙන්නේ ඊළඟ මාසේ 25 වෙනිදා නම් ඔයාට නේ බස් එකේ යන්න, කන්න, නේ පොත් මිලදී ගන්න. ඒ දේවල් සඳහා මුදල් ළඟ තියා ගන්න ඕන. ඊළඟට පඩි හම්බෙන්නේ තා බොහෝ කාලයක් ගිහිල්ලානේ. එහෙනම් වැටුප් ලැබෙන කාලපරතරය දීර්ඝයි එතන. වැටුප් ලැබෙන කාලපරතරය මේ වගේ කෙටි කාලයක් නම් පුතේ නේ. එහෙනම් ඔයා ලොකු මුදල් ප්‍රමාණයක් ළඟ තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි වැටුප් ලැබෙන කාලය දීර්ඝ වෙනකොට නේ සාමාන්‍ය මාසික පඩි ගන්න මිනිස්සෙක් නම් විශාල මුදල් ප්‍රමාණයක් ළඟ තියාගන්න ඕන ගනුදෙනු කරා. පැහැදිලි නේද? එහෙනම් මුදල් ළඟ තබා ගැනීම තීරණය වුණා පුතේ නේ වැටුප් ලැබෙන කාලය අනුව. වැටුප් ලැබෙන කාලපරතරය අඩුවන විට එනම් දෛනිකව වැටුප් ලැබීමක් වැනි අවස්ථාවකදී වැඩියෙන් මුදල් ළඟ තබා ගත යුතු නැති නිසා වැඩියෙන් සල්ලි ළඟ තියාගන්න ඕනේ නැහැ. හැමදාම සල්ලි පඩි හම්බෙනවා නම් නේ හිතන්න ඔයා ඒ වගේ දෛනික පඩියක් නම් ලැබෙන්නේ දෛනික වැටුපක් නම් ලැබෙන්නේ ඔයාට ඒ වගේ ලොකු මුදලක් ළඟ තියාගන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔයා මාසික පඩි ගන්නව නම් හිතන්න රුපියල් 50000ක පඩියක් මාසික පඩියක් අද හම්බුණා නම් ඊළඟ මාසේ 25 වෙනිදා වෙනකන් ඔයා ජීවත් වෙන්න ඕන, ගනුදෙනු කරන්න ඕන. එහෙනම් ඔයා ලොකු මුදල් ප්‍රමාණයක් ළඟ තියාගන්න ඕන. එහෙනම් ආයතනික සාධකයක් නේද ඒක?
වැටුප් ලැබෙන කාලය නේ. යානේ ආයතන වලින් මේ පුතේ මේ දේ ගෙවන්නේ. නම් වැටුප් ලැබෙන කාලය ගැන අපි කතා කරා. එතකොට මේ වගේ ප්‍රශ්නයක් අහනකොට පුතේ ප්‍රධාන වශයෙන් උත්තර ලියන්න ඕනේ නේ ප්‍රධාන සාධක. එතකොට ඉස්සෙල්ලම ලියනවා ආදායම් මට්ටම, පොලි අනුපාත මට්ටම. ඊට අමතරව මිල මට්ටම කරුණු 3යි. අනාගත අපේක්ෂණ කරුණු 4යි. ආයතනික සාධක කරුණු 5යි. කරුණු 4ක් නේ ලියා ගන්න අවශ්‍ය. මම ඊට අමතරව ටියුට් එකේ print කරලා ඇති මූල්‍ය ක්‍රමේ නව්‍යතා. මූල්‍ය ක්‍රමේ නව්‍යතා කියන්නේ ATM card, debit card, credit card නේ. දැන් අද ATM debit කියලා දෙකක් නෑනේ. දෙකම එකයිනේ. සල්ලි ගන්න පාවිච්චි කරන්නේත්, shopping කරන්න පාවිච්චි කරන්නේත් debit card එක. credit card නේ. අතේ සල්ලි නේ හැබැයි වියදම් කරන්න පුළුවන්. එහෙනම් මූල්‍ය ක්‍රමේ නව්‍යතා. ඒ වගේ දේවල් එනකොට ගනුදෙනු කිරීමේ චේතනාවෙන් ඒ වගේ දේවල් වලට නේ මුදල් ළඟ තබා ගැනීම අඩු වැඩි වීමක් වෙන්නේ නැද්ද? ඒකට බලපානවා. ඊට අමතරව දාලා ඇති පරිභෝජන රටාව. හිතන්න මෙහෙම දෙයක්. ඔයාගේ පරිභෝජන රටාව මෙහෙම දෙයක් හිතන්න. පාරේ බස් එකේ යන මම මේ උදාහරණයක් කතා කරන්නේ සීරියස් ගන්න එපා. ඔයා කියලා කියනකොට ඉතින් එතකොට ඔයා හිතනවා මං ගැන මෙහෙමයි කියලා. එහෙම නෙවෙයි. ඔයාට උදාහරණයක් මේ කියන්නේ. ඔයා පාරේ බස් එකේ යන. හරිද? කඩේකින් බත් පැකට් එකක් අරගෙන නේ ඒක කනවා දවල්ට. දැන් රස්සාවක් කරන කාලෙක පාරේ බස් එකේ ගියා නේ කඩෙන් බත් පැකට් එකක් අරගෙන හිතන්නේ ඒක එළවලු බත් එකක් කියලා ඒක අරගෙන කෑවා. එතකොට හිතන්නේ ඒක මේ එක්ස්පෙන්සිව් පරිභෝජන රටාවක් නෙවෙයිනේ. වාහනයක ගිහිල්ලා නේ අර අහවල් හොටලෙන් කාලා, දවල්ට ඒ හොටලෙන් කාලා, රැට අහවල් තැනින් කාලා නේ. එතකොට ඒ වගේ දෙයක් නෙවෙයි. ඒ වගේ එක්ස්පෙන්සිව් පරිභෝජන රටාවක් නම් ඔයා ලොකු මුදල් ප්‍රමාණයක් ළඟ තියා ගන්න ඕන ගනුදෙනු කරන්න. හැබැයි ඔයාගේ අර පරිභෝජන රටාව ඒ වගේ වියදම්කාරී එකක් නෙවෙයි නම් ලොකු මුදල් ප්‍රමාණයක් ළඟ තියා ගන්න අවශ්‍ය වෙන්නේ නැත. එහෙනම් පරිභෝජන රටාවත් අපේ මුදල් ඉල්ලුම කෙරෙහි බලපාන්නේ නැද්ද? බලපානවා කියලා පැහැදිලි වෙන්නේ නැති. යනු අපි කතා කරලා ඉවර කරා මුදල් ඉල්ලුම තීරණය කරන සාධක එහෙම නැත්නම් මුදලට ඇති ඉල්ලුමේ නිශ්චායක. පැහැදිලි නේද? අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නෙට. මුදල් ඉල්ලුම ආදායමේ ධනසිතයකි. මොකද පුතේ කියන්නේ? මුදල් ඉල්ලුම ආදායමේ ධනසිතයක්. මුදල් ඉල්ලුම ආදායමේ ධනසිතයක්. ධන කියන්නේ මොන සම්බන්ධයක්ද? ධන කියන්නේ පුතේ ධන කියන්නේ ඔයා දන්නෝ අනුලෝම සම්බන්ධයක්. ධන කියන්නේ නේ ධන කියන්නේ අනුලෝම සම්බන්ධයක්. මවුස් එකෙන් ලියන්නේ පෙන් එක ගත්තේ නෑ ලියන්න. අනුලෝම සම්බන්ධයක් තමයි ධන කියන්නේ නේ. එතකොට ඔයාට ඉගැන්නුවා මුදල් ඉල්ලුමේ චේතනා තුනයිනේ. ඒ චේතනා තුනෙන් මොන චේතනා දෙකද ආදායම මගින් තීරණය කරන්නේ? ආදායම් මට්ටම මගින් තීරණය කරන්නේ පුතේ ගනුදෙනු හා ආරක්ෂණ. එතකොට ඒ චේතනා දෙක සඳහා මුදල් ඉල්ලුම තමයි ආදායම් මට්ටම මගින් තීරණය කරන්නේ. ධනසිතයක් වෙන විත්තිය මතක ඇති නේ. මෙන්න මේ පිටුවේ තියෙන. මෙතන මේ කතා කරේ නේ මේ පැත්තේ ඔයාගේ ආදායම් මට්ටම, මේ පැත්තේ ඔයාගේ චේතනා දෙකෙන් මුදල් ළඟ තබා ගන්නා ප්‍රමාණය පේනෝ ඇති. ආදායම වැඩි වෙනකොට ඒ චේතනාවෙන් මුදල් ළඟ තබා ගැනීම වැඩි වෙලා අනුලෝම සම්බන්ධයක් තියෙන නේ ධනසිතයක් වෙන. එතකොට දැන් මේ ප්‍රශ්නේ අහන්නේ කොහොමද? ධනසිතයකි පැහැදිලි කරන්න නේ. එහෙම ධනසිතයක් වෙනවලු පැහැදිලි කරන්න. ඒතකොට මේ වගේ ප්‍රශ්නයක් අහනකොට අපි මොනතරම් සාධාරණයක් මේකට කරන්න ඕනද නේ? අපි බලමු උත්තරේ ලියන හැටි. මුලින්ම ඔයා මුදල් ඉල්ලුම හඳුන්වන්න. මුදල් ඉල්ලුම මම හඳුන්වන්න යන්නේ නැහැ. ඔයා දන්නව මුදල් ඉල්ලුම කියන්නේ මොකක්ද? ඊළඟට මුදල් ඉල්ලුම් කරන චේතනා තුනක් ඇත. නේ ඒ චේතනා තුන ලියන්න. ඊට පස්සේ ටික් එක ලියන්න පුතේ මෙහෙම. මුදල් සඳහා ඉල්ලුම ආදායමේ ධනසිතයක් වන්නේ. අපි ප්‍රශ්නේ අහන්නේ ඒකනේ. මුදල් සඳහා ඉල්ලුම ආදායමේ ධනසිතයක්. ආදායමත් එක්ක අනුලෝම සම්බන්ධයක් වන්නේ. ගනුදෙනු හා ආරක්ෂණ චේතනා සඳහාය. චේතනා තුනෙන් මොන චේතනා දෙක විතරද? ගනුදෙනුයි මේ කියන ගනුදෙනු හා ආරක්ෂණ චේතනා කියන දෙක විතරයි ආදායමේ ධනසිතයක් වන්නේ කියලා අපි වෙලිවි. ඊට පස්සේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවා. ඒ කියන්නේ මොකද්ද? ආදායම වැඩි වෙනකොට ඒ චේතනා දෙක සඳහා මුදල් ළඟ තබා ගැනීම වැඩි කරනවා. ආදායම අඩු වෙනකොට ඒ චේතනා දෙක සඳහා මුදල් අඩුවෙන් තමයි ළඟ තියාගන්නේ. අනුලෝම සම්බන්ධයක් කියන தත්ත්වය පැහැදිලි කරා.
ඊට පස්සේ යාට පුළුවන් නේ ඒක ප්‍රස්තාරිකව නිරූපණය කරන්න. ඔයාට මතක ඇති මොන පිටු අංකෙද තිබ්බේ එක ඒ රූපය දල වශයෙන් අඳින්න පිටු අංකය කීයද? පිටු අංකය 11. 11 පිටේ තියෙන මෙන්න මේ රූපය තමයි යාට එතන අඳින්න අවශ්‍ය වෙන්නේ දල වශයෙන් රූපයක් අඳින්න. ඊට පස්සේ පුතේ මීට අමතරව ඔයා මේ චේතනා දෙක, ඒ කියන්නේ ගනුදෙනු චේතනාවයි ආරක්ෂණ චේතනාවයිනේ ආදායමේ ධනසිතයක් වන්නේ. එහෙනම් ඒ දෙන්න පොඩ්ඩක් රූලකින් හැඳින්නුවා නම් හොඳ නැද්ද? නේ? ගනුදෙනු චේතනාවයි කියන්නේ මතකයිනේ ජීවත් වීමේදී එදිනදා අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරගන්න, ඉෂ්ට කරගන්න නේ ගනුදෙනු කරන්න අවශ්‍යයි. ඒ සඳහා මුදල් ශේෂය ළඟ තබා ගැනීම තාකේ තියෙන්නේ යා දක්වන. ආරක්ෂණ චේතනා සඳහා මුදල් ළඟ තබා ගැනීමයි කියලා කිව්වේ අනාගතයේ ඇතිවිය හැකි අනපේක්ෂිත තත්ත්වයන් වලට සාර්ථකව මුහුණ දෙන්න, කාර්යක්ෂම ලෙස මුහුණ දෙන්න මුදල් ශේෂයක් ළඟ තබා ගැනීම. ඒ දෙන්නත් රූලකින් දැම්මනම් හොඳයි නේද? ඊට අමතරව පුතේ අපි කියනවා සමපේක්ෂණ චේතනාවනේ. මේ කියන සමපේක්ෂණ චේතනාව ආදායම් මට්ටම මගින්ද තීරණය කරන්නේ නෑ. ඔයා දන්නෝ මේ කියන සම්පේක්ෂණ චේතනාව පොලි අනුපාතිකයෙන් තමයි තීරණය වෙන්නේ. මොන සම්බන්ධයක්ද එතන තියෙන්නේ? හරින සම්බන්ධයක්. ඒ කතන්දර පැහැදිලි කරන්න යන්න අවශ්‍ය නැහැ නේ. සම්පේක්ෂණ චේතනාව නම් ආදායමෙන් නෙවෙයි පොලි අනුපාතිකයේ ඍණසිතයක් කියලා මේ වගේ ලියන්න. අපි යමු පුතේ අද වීඩියෝ එක තුල සාකච්ඡා කරන්න ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි chapter එක මුදල් සැපයුම money supply. අපි කියනවා මේකට MS කියලා symbol එක. money supply MS එකත් එතනින් ලියා ගන්න. එතන මුදල් සැපයුම කියන එකට කියන්න පුළුවන් තව නමක් තමයි මූල්‍ය සමස්තය. පුතේ අපි කියමු මුදල් සැපයුම යනු කිසියම් නිශ්චිත අවස්ථාවකදී, එතනින් මම මෙහෙම බ්‍රේක් එකක් දාගන්නවා. කිසියම් නිශ්චිත අවස්ථාවකදී යම් දිනකදී කියලා හිතන්න නේ. කිසියම් නිශ්චිත අවස්ථාවකදී රටක මහජනයා අතර පැහැදිලි මේ අපි අතර රටක මහජනයා අතර සංසරණය වන නේ හුවමාරු වන මුළු මුදල් තොගයයි කිසියම් නිශ්චිත අවස්ථාවකදී රටක මහජනයා අතර සංසරණය වන මුළු මුදල් තොගයයි. ඔයා ඒක ලියා ගන්න වීඩියෝ එක පෝස්ට් කළා. මං හිතනවා දැන් ඔයා ලියා ගන්න ඇති කියලා. දැන් තේරුම් ගන්න දෙයක් තියෙනවා මේක තොගයක්ලු. තොග සංකල්පයක් නේ. ඒ කියන්නේ මුදල් සැපයීම කියන්නේ පුතේ මොන සංකල්පයක් වෙනවද? තොග සංකල්පයක්. මේ තියෙන්නේ නේ. එය තොග සංකල්පයක් කියලා කියවිලා තියෙනවා. එතකොට මතක් කරගන්න තොග සංකල්ප සහ ප්‍රවාහ සංකල්ප කියලා සංකල්ප දෙකක්. තොග සංකල්ප ප්‍රවාහ සංකල්ප. මොකද්ද පුතේ තොග සංකල්පයක් කියන්නේ? මෙන්න මේක මතක් කරගන්න. ඔයාගේ වර්තමාන පරිභෝජනය කැප කරගන්න. C ඩවුන් ඇරෝ එකක් දැම්මා. C කියන්නේ ඔයාගේ පරිභෝජනය කැප කරගන්න. පරිභෝජනය අඩු කරනකොට ඔයාගෙන් ඉතිරි කිරීම බිහි වෙනවා නේ. ඉතුරුම් වැඩි වෙනවා. හරි. එහෙනම් පරිභෝජනය කැප වෙනකොට ඉතුරුම් බිහි වුණා නේ. ප්‍රවාහයක් නේද? ෆ්ලෝ එකක් නේද? පරිභෝජනය අඩු කරනකොට බිහි වුණා ඉතුරු. ඒ ඉතිරි කරන මුදල් තමයි පුතේ මොනෝ බවටපත් වෙන්නේද? ආයෝජනය බවටපත් වෙන්නේ. මම I කියලා ලිව්වා. ආයෝජනය වැඩි වෙනවා කියලා I අප් ඇරෝ එකක් දැම්මා. එහෙනම් ඒ ඉතුරුම් තමයි ආයෝජන බවටපත් වෙන්නේ. ආයෝජනය වෙන්නේ මොනවා මතද පුතේ? ආයෝජනය වෙන්නේ ඔයා දන්නෝ ප්‍රාග්ධන භාණ්ඩ මත. ආයෝජනය වෙන්නේ ප්‍රාග්ධන භාණ්ඩ මත. ප්‍රාග්ධනය මතකයි නේද? උපකරණ, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර ඒ වගේ දේවල් නේ. ඒතර ප්‍රාග්ධනය කියන්නේ තොගයක් නෙවෙයිද? මේ ඔක්කොම ගලාගෙන ආවා. ආයෝජනය වෙනෝ ප්‍රවාහයක් නේ. ආයෝජනය වෙලා බිහි වුණා. අන්න ඔයාට පේනෝ නිශ්චිත අවස්ථාවක තියෙන දෙයක් ප්‍රාග්ධනය කියන්නේ ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, උපකරණ දැන් ඒව බිහි වුණා නේ. එහෙනම් ප්‍රාග්ධනය කියන්නේ මොන සංකල්පයක්ද? ප්‍රාග්ධනය කියන්නේ තොග සංකල්පයක්. ඒ ප්‍රාග්ධනය තුලින් භාණ්ඩ සේවා නිෂ්පාදනය වෙනවා. නිෂ්පාදනය කියන්නේ ප්‍රවාහ සංකල්පයක්. ඇයි? නේ නිෂ්පාදනය වෙලා ඒක ප්‍රවාහයක් වගේ ගලාගෙන යනවා. පැහැදිලිද? එහෙනම් පරිභෝජනය, ඉතිරි කිරීම, ආයෝජනය, නිෂ්පාදනය ඒ වගේ දේවල් ප්‍රවාහ සංකල්ප වෙනවා. ඔයා ඒක
ආර්ථිකයේ හැඳින්වීම කියන පළවෙනි පාඩම තුල අධ්‍යයනය කරමු. තොග සංකල්ප කියනකොට හොඳම උදාහරණය ප්‍රාග්ධනය. ඊට අමතරව දැන් මෙතනින් ඉගෙන ගන්නෝ මුදල් සැපයීම කියන්නේත් මොන සංකල්පයක්ද පුතේ? මුදල් සැපයීම කියන්නේත් තොග සංකල්පයක්. ඇයි? නිශ්චිත අවස්ථාවක නිශ්චිත අවස්ථාවක නේ තියෙන දෙයක් නේ නිශ්චිත අවස්ථාවක ඒක ඔයාට දැක් ගන්න පුළුවන් මෙච්චරයි කියලා. එනම් ද්‍රවශීලවත්කම් තොගයයි. මේක ද්‍රවශීලවත්කම් නේ. විවිධ ද්‍රවශීලතාවයන්ගෙන් සැදුම්ලත් සංකල්පයක් වෙනවා. ඔයාට මේ වීඩියෝ එකේ අවසාන හරියේ ඒක විවිධ ද්‍රවශීලවත්කම් වලින් සැදුම්ලත් සංකල්පයක් කියලා අපි කතා බහ කරමු. එහෙනම් තේරුම් ගන්න මුදල් සැපයීම තොග සංකල්පයක්. අපි යමු මේ මුදල් සැපයීම ප්‍රධාන වශයෙන් කොටස් හතරකින් නැත්නම් ආකාර හතරකට නිර්වචනය කරන්න පුළුවන්. එතකොට එයා කියාවි නිර්වචනය මේ උඩින් කරානේ. නිර්වචනය උඩින් කරානේ. ඔව් මුදල් සැපයීම නිර්වචනය කරා. මුදල් සැපයීම කියන්නේ මහා පුළුල් සංකල්පයක්නේ. එයාගේ ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක අනුව මුදල් සැපයීම ඇතුලේ ඇතුළාන්තය අනුව අපිට වර්ගීකරණය කරන්න පුළුවන්, ඛණ්ඩනය කරන්න පුළුවන්. නැත්නම් මුදල් සැපයීමේ නිර්වචන හතරක් අපිට හඳුනා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම ලේසි. M1 කියන්නේ මොකද්ද? පටු මුදල් සැපයීම. අපි 1 by 1 කතා කරනවා. ඊළඟට M2 කියන්නේ මොකද්ද? පුළුල් මුදල් සැපයීම. ඊට වඩා ලොකු දෙයක්. කියන්නේ පටු මුදල් සැපයීමට වඩා එයා ටිකක් ලොකුයි. මතක තියාගන්න අපි මේ ආර්ථික විද්‍යාව තුළ විශේෂයෙන් ප්‍රතිපත්ති සම්පාදකයෝ වගේ කට්ටිය මේ පුළුල් මුදල් සැපයීම දෙවනි එක මේ M2 තමයි පුතේ සාමාන්‍යයෙන් ඉලක්ක කරගන්නේ. මේ M2 හෙවත් පුළුල් මුදල් සැපයීම තමයි අවධාරණයට ලක් කරන්නේ. ඒකින්ද මේ හතරෙන් වැදගත්ම කෙනා තමයි පුළුල් මුදල් සැපයීම. එතකොට පටු මුදල් සැපයීම මිලියන් 100 නම් පුළුල් මුදල් සැපයීම ඊට වඩා ගේ වැඩි. හිතන්න මිලියන් 120ක් නේ. ඇයි මෙයාට වඩා M1 වලට යනකොට යම් දෙයක් ඇතුළත් වෙනවා. තව දෙයක් එකතු වෙලා තමයි මෙයා හැදෙන්නේ. ඊළඟට M2B M2 එකේ B එක. කියන්නේ පුළුල් මුදල් සැපයීමේ ඊළඟ අවස්ථාව අපි කියනවා ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම. අපි ආනම් කරනවා M2B කියලා. ඊට පස්සේ පුතේ තියෙනවා M4 කියලා කියන්නේ M4 කියන්නේ වඩාත් පුළුල් මුදල් සැපයීම. ඒ කියන්නේ මේ තුන්වෙනි එකට වඩා හතරවෙනි එකට යනකොට මේ ඊටත් වඩා ප්‍රමාණය අතින් විශාල වීමක් වෙනවා වඩාත් පුළුල් මුදල් සැපයීමට යනකොට. පැහැදිලි? දැන් M3 කියලා එකක් තියෙනවද? නෑ. M1, M2, M2B ඊට අමතරව M4. තේරුණාද? M3 කියලා එකක් මෙතන ඔයාට දැක් ගන්න ලැබෙන්නේ නැත. දැන් අපි මේ එකින් එක සාකච්ඡාවට ලක් කරමු. ප්‍රථමයෙන්ම අපි පටු මුදල් සැපයීම ගැන අවධානයට ලක් කරමු. පටු මුදල් සැපයීම. පුතේ අපි මෙහෙම බලමු. පටු මුදල් සැපයීම නිර්වචනය මේ අර්ථය කියවන්න යන්න එපා. ඔයාගේ ටියුට් එකේ මේ කොටුව තුල ඔයා ලියන්න පුතේ M1 සමානයි මේක ලියා ගන්න. M1 සමානයි මහජනයා සතු විවහාර මුදල්. එහෙම්ම ලියන්න. මහජනයා සතු විවහාර මුදල්. ගොඩක් ළමයි පුරුදු වෙලා ඉන්නෝ දැන් මේක ඉගෙන ගත්තට පස්සේ නිකන් විවහාර මුදල් කියලා කියන්න මෙතෙන්ට. එපා. විවහාර මුදල් කියන්නේ කාසියා නෝට්ටුනේ. කාසියා නෝට්ටු පුතේ මහජනයා ළඟ විතරක් නෙවෙයි වාණිජ බැංකු ළඟත් තියෙනවා. ඒකින්ද ගානක දැන් ඉදිරි මේ වීඩියෝ එක තුල අපි ගණන් 3ක් හදනවා. ඒ ගණන් වල ඔයාට දැක් ගන්න පුළුවන් මහජනයා සතු පවත්නා විවහාර මුදල් විතරක් නෙවෙයි ඔයාට එහෙම ගයක් දෙන ගමන් ඊට යටින් තව දේවි වාණිජ බැංකු සතු විවහාර මුදල්. ඒකින්ද M1 තුල ඇතුළත් වෙන්නේ වාණිජ බැංකු සතු විවහාර මුදල් නෙවෙයි මහජනයා සතු විවහාර මුදල්. පැහැදිලි? ඒ කියන්නේ අපේ අතේ තියෙන පර්ස් එකේ තියෙන කාසියා නෝට්ටු ටික. ඒකට එකතු කරනවමයි පුතේ මහජනයා නමින් වාණිජ බැංකු වල ඇති ඉල්ලුම් තැන්පතු. කොහොමත් ඔයා දන්නෝ ඉල්ලුම් තැන්පතු කියන්නේ ජංගම ගිණුම්. එයා ගැන දන්නවා. ඒ ජංගම ගිණුම් ඉල්ලුම් තැන්පතු මොන බැංකු වල විතරද තියෙන්නේ? වාණිජ බැංකු වල විතරයි. නේ? මූල්‍ය සමාගම් වලවත් විශේෂිත බැංකු වලවත් නේ ඔය ඉල්ලුම් තැන්පතු නැහැ තියෙන්නේ වාණිජ බැංකු වල විතරයි. එහෙනම් ඒක ගැන ඔයාට මේක ළමයි ඉල්ලුම් තැන්පතු කියලා ප්ලස් ධන ලකුණ දාලා මෙතෙන්ට ඉල්ලුම් තැන්පතු කියලා ලියනවා. වැරදි නෑ. හැබැයි අපුරුදු වෙන්න වාණිජ බැංකු වල ඇති ඉල්ලුම් තැන්පතු කියලාවත් ලියන්න. මහජනයාගේ නමින් තමයි. හරි? මහජනයා නමින්
වාණිජ බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතු එහෙමම ඔයා පුරුදු වෙන්න. නැත්තම් ගොඩක් ළමයි ඉල්ලුම් තැන්පතු කියලා තමයි ලියන්නේ. කමක් නැහැ ඉතින් ඉල්ලුම් තැන්පතු ගාන තුල එහෙම දෙන්න පුළුවන් ඉල්ලුම් තැන්පතු කියලා. වෙන බැංකුවල නෑනේ නේ. ඒ අනුව ඔයාට දැක් ගන්න පුළුවන් M1 තුල ඇතුළත් වෙනව පුතේ දේවල් දෙකක්. මොකක්ද? මහජනයා සතු විවහාර මුදල් සහ මහජනයාගේ නමින් වාණිජ බැංකුවල තියෙන ඉල්ලුම් තැන්පතු. දැන් දෙයක් දකින්න. මහජනයා සතු විවහාර මුදල් වල ද්‍රවශීලතාවයත් 100%යි. මහජනයා නමින් වාණිජ බැංකුවල තියෙන ඉල්ලුම් තැන්පතු වල ද්‍රවශීලතාවය 100%යි. එහෙනම් M1 වල ද්‍රවශීලතාවය කොහොම වෙනවද? M1 වල ද්‍රවශීලතාවය 100%ක් නැද්ද? M1 වල ද්‍රවශීලතාවය 100%යි කියලා එයාට අවබෝධ වෙනවා ඇති. පැහැදිලි නේද? ඔන්න ඕක හොඳ ආකාරව තේරුම් අරගන්න. දැන් කියවන්න පටු මුදල් සැපයීම යනු ආර්ථිකයේ යම් නිශ්චිත දිනකදී මහජනයා සතු විවහාර මුදල් හා මහජනයා නමින් වාණිජ බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතු වල එකතුවයි. ඒ කියන්නේ ඔයාට මේ සූත්‍රය පුළුවන් නම් මේක මහ දෙයක් නෙවෙයිනේ. මේ දෙකේ එකතුවයි කියලා තමයි කියන්න තියෙන්නේ. පැහැදිලි නේද පුතේ? එහෙනම් අපි M1 ගැන අවධාරණයට ලක් කරා. ගණන් තුනක් අපි මේ වීඩියෝ එක තුල හදනවා. එතකොට ඔයාට මේ සූත්‍ර තවදුරටත් පුළුවන් වෙනවා. හරි. අපි කතා කරමු මුදල් සැපයීමේ දෙවෙනි ආකාරය පුළුල් මුදල් සැපයීම. පුළුල් මුදල් සැපයීම අපි කියනවා M2 කියලා. M2 හැදෙන්නේ කොහොමද පුතේ? ලියා ගන්න කොටුව තුල M2 සමානයි M1 M1 කියනකොට මෙයාගේ ඇතුලේ දේවල් දෙකක් ඉන්න ඕනේ. මෙයාගේ ඇතුලේ ඉන්න දේවල් දෙක මොකද්ද? ඔයා දන්නෝ මහජනයා සතු විවහාර මුදල්. මහජනයාගේ නමින් වාණිජ බැංකුවල තියෙන මොනවද පුතේ? ඉල්ලුම් තැන්පතු. එහෙනම් M1 ඇතුලේ දේවල් දෙකයි. එතකොට M1 වල ද්‍රවශීලතාවය 100%යි. පැහැදිලි? අන්න ඒකට එකතු වෙනවා පුතේ වාණිජ බැංකුවල මහජනතාවට අයත්. මොන බැංකුවලද? වාණිජ බැංකුවල. විශේෂිත බැංකුවලද? බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු. ඒ කියන්නේ NSB, RDB වගේ දේවල් බලපත්‍රලාභී විශේෂිත බැංකු. අපි වාණිජ බැංකු කියන chapter 1 කතා කරනකොට ඒව ගැන අවධානය යොමු කරමු. වාණිජ බැංකු වලට උදාහරණයක් මහජන බැංකුව, සෙලාන් බැංකුව, ලංකා බැංකුව නේ. ඒ වගේ දේවල් නේ. සම්පත් බැංකුව ඒ වගේ. ඒතර වාණිජ බැංකු වල මහජනතාවට අයත්. ඔයාට මට අයිති ස්ථාවර. ස්ථාවර වලට තව නමක්, ස්ථාවර තැන්පතු වලට තව නමක් ඔයා දන්නව මොන තැන්පතුද පුතේ? කාලීන තැන්පතුනේ. කාලීන තැන්පතු කියලා කියනවා මාස 3ට, මාස 6ට, අවුරුද්දට, අවුරුදු දෙකට ඔයාට ෆික්ස් ඩිපොසිට් කරන්න පුළුවන් ඔයාගේ මුදල්. එතකොට අන්නේ කියන ස්ථාවර තැන්පතු හා ඉතුරුන් තැන්පතු. එහෙනම් පුතේ ස්ථාවර හා කියන්නේ කාලීන හා ඉතුරුන් තැන්පතු තමයි. හැබැයි මොන බැංකුවල තියෙන කෑල්ල විතරද අපි අරගන්නේ? වාණිජ බැංකුවල තියෙන. තේරුණාද? එහෙනම් වාණිජ බැංකුවල තියෙන ස්ථාවර හා ඉතුරුන් තැන්පතු තමයි මෙතන අපි එකතු කිරීමක් කරන්නේ. කාටද? M1 වලට. එහෙනම් M1 වලට එකතු කරේ හොඳට තේරුම් ගන්න වාණිජ බැංකුවල කියන වචනේ අනිවාර්යෙන් ලියන්න. පැහැදිලිද? ඇයි M2B මේ M2 නේ ඊළඟට M2B ඊළඟට M4 වලට යනකොට ඔයාට තේරෙවි M4 වලදී තාපුතේ 아무තු දෙයක් එකතු වෙනවා මෙතෙන්ට. තේරුණාද? ඒ කියන්නේ ස්ථාවර හා ඉතුරුන් තැන්පතු තමයි. හැබැයි මෙතන ගත්තේ වාණිජ බැංකුවල M4 වලට යනකොට නේ අර මං කිව්ව බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ මූල්‍ය සමාගම් වලත් මේ කියන තැන්පතු තියෙන. ඒව එකතු කිරීමක් කරන්නේ M4 වල. ඒකින්ද M2 වලදී ඔයා පුරුදු වෙන්න එපා නිකන් කාලීන ඉතුරුන් තැන්පතු කියන්න. වාණිජ බැංකුවල තියෙන ඉතුරුම් මා ස්ථාවර තැන්පතු ඇත්තරම මහජනතාවට අයත්. පැහැදිලි නේද? ඉතින් ඔයාට දැන් අපි කතා කරා මුදල් සැපයීමේ ආකාර 4ක් නේ. ඒකේ M1 ගැන අවබෝධය ලබා දුන්නා, M2 ගැන අවබෝධය ලබා දුන්නා. කතා කරමු ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම. අපි කියනවා මේක M2B කියලා. M2B. පුතේ ඔයාගේ ටියුට් එකේ මං හිතන්නේ සූත්‍රය print කරලා තියෙන මේ විදියට බලන්න. ඔයා M2B සමානයි
අර M2 වලට එකතු කරනවා. M2 හැදෙන හැටි ඔයා දන්න ඕනේ. M2 හැදෙන්නේ අර M1 වලට මහජනයාගේ නමින් වාණිජ බැංකු වල තියෙන නේ ඔයාගේ නමින් තියෙන හැබැයි මොන බැංකු වල විතරද? වාණිජ බැංකු වල තියෙන ඉතුරුම් හා ස්ථාවර තැන්පතු එහෙම නැත්නම් ඉතුරුම් හා කාලීන තැන්පතු එකතු වෙලා තමයි මේ M2 කියන එක හැදෙන්නේ. හරිද? එහෙනම් M2B තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම. නේ? එතකොට ඒ M2 වලට පුතේ එකතු වෙනව මොනවද? මෙන්න මෙයා බලන්න NRFC 150ක්. මොනවද පුතේ? NRFC. මුලින්ම NRFC කියන්නේ මොකද්ද? අපි ඒක ඉංග්‍රීසියට හරව ගමු පුතේ. එතකොට ගොඩාක් දුරට ඔයාට මේ සිංහල නම ඊට යටින් තියෙන මේ සිංහල නම ඉතා ඉක්මනින් මතක හිටීවි. ඒකින්ද මේ FCBU සහ NRFC කියන දෙක තමයි ඔයා මෙතෙන්දී ඔලුවට ගන්න ඕන. එතකොට මේක මතක තියාගන්න හරි පහසුයි. ඒ මොකද NRFC කියන එක මේ සිංහලෙන් මතක තියාගන්න එක ළමයිට අපහසුයි. නේ? මේක ටිකක් දිගයිනේ. ඊළඟට FCBU කියන එකත් සිංහලෙන් මතක තියාගන්න එක ටිකක් අපහසුයි. ඒක නිසා මේකට තියෙන සාර්ථකම ක්‍රමය තමයි පුතේ මේ කෙටියෙන් නේ මේක ඉංග්‍රීසියෙන් මෙන්න මේ කෙටියෙන් මතක තියාගන්න එක. අපි ඒකින්ද මේ ටියුට් එකේ මේ උඩින් වගේ ඔයා ලියාගන්න NRFC සමානයි කියලා නැත්නම් NRFC ලියලා ඊතලයක් දාන්න. මොකද මේකෙන් කියවෙන දේ ඔයා ලියාගත්තොත් මම හිතන්නේ හොඳයි. එතකොට ඒක කන්වර්ට් සිංහලට කන්වර්ට් කරගන්න එක විතරයි ඔයාට තියෙන්නේ. අන්න ලියන්න NRFC ඊතලයක් දාලා non resident කියනකොටම තේරෙනවනේ non resident කියන්නේ අනේවාසික. නේවාසික අනේවාසික. ඔය නේවාසිකයෙක් කියන්නේ කවුද කියලා අපි ජාතික ගිණුම් පාඩමේ පළවෙනි වීඩියෝ එක තුල මම හිතන්නේ සැලකිය යුතු වේලාවක් මම සාකච්ඡා කරනවා නේවාසිකයා සම්බන්ධයෙන් සියල්ල. නේ නේවාසිකයෙක් කියන්නේ පුතේ අවුරුද්දකට වඩා වැඩි කාලනේ අවුරුද්දකට වඩා වැඩි කාල සීමාවක් අපේ රට ඇතුලේ ක්‍රියාත්මක වෙනවා නම් ඒ කියන්නේ ඔයා අපේ රටේ නේවාසිකයෙක්. ඇයි? අවුරුද්දකට වඩා වැඩි කාල සීමාවක් ඔයා අපේ රට ඇතුලේ ක්‍රියාත්මක වෙලා ඉන්නවා නේ. එතකොට ඔයා හිතන්න කොරියන් ගියා. ඔයා කොරියන් යන්නේ වර්කින් වීසා වලින්. ඔයා වර්කින් වීසා වලින් කොරියන් ගියාට පස්සේ හරි කොරියන් හරි ජපන් හරි ඕස්ට්‍රේලියා හරි ඇමරිකා හරි හිතන්නකෝ නේ. එතකොට ඔයා වර්කින් වීසා වලින් යන්නේ. නැතුව මේ ට්‍රැවලින් කරන්න නෙවෙයි යන්නේ වර්කින් වීසා වලින්. ඔයා වර්කින් වීසා වලින් ඒ කියන රටවලට යනවනම් ඔයා අවුරුද්දකට වඩා වැඩි කාල සීමාවක් ඒ කියන රටේ තමයි නේ සක්‍රීය වශයෙන් කටයුතු කරන්නේ. එතකොට ඔයා අපේ රටේ නේවාසිකයෙක් වෙන්නේ නැහැ. ඔයා ඒ ගියපු රටේ තමයි නේවාසිකයෙක් බවට පත් වෙන්නේ. එහෙනම් නේවාසිකයා කියන සංකල්පයට පැහැදිලි ඇති. ඔයා අපේ රටේ නේවාසිකයෙක්. මෙහාට ඇවිල්ලා සංචාරය කරන විදේශිකයෙක් ගැන හිතන්න. ඒ විදේශිකයා ලංකාවේ නේවාසිකයෙක්ද? නෑ. එයා මාස 6න් යාවි නේ. මාසෙන් මාස දෙකෙන් මාස 6න් එයා ආයෙත් තමන්ගේ මව් රටට යාවි. ඒකින්ද ඒ මිනිස්සු අපේ රටේ නේවාසිකයෝද? නැත. එහෙනම් නේවාසිකයා සහ අනේවාසිකයා කියන වචන දෙක සම්බන්ධයෙන් යම් දැනුමක් ලැබෙන්නේ නැති ඔයාලට පුළුල් දැනුමක් අවශ්‍ය නම් ජාතික ගිණුම් පාඩමේ පළවෙනි වීඩියෝ එක ගිහිල්ලා බලන්න. එතකොට NR කියන non resident නේ. ඔයා ලියාගත් දැනට NRFC ලියාගෙන තියෙන ඔය ඊතලයක් දාලා non resident. ඒ කියන්නේ අනේවාසික. ඊළඟට FC නේ. FC කියන්නේ පුතේ foreign currency. FC කියන්නේ foreign currency. විදේශ විවහාර මුදල් කියන එක නේ. විදේශ විවහාර මුදල්. non resident foreign currency. හරි නේද? non resident foreign currency. ඊට යටින් පුතේ ආයෙ ටික එකක් දාලා ලියන්න FCBU මෙතන තියෙන එක මේ FCBU කියන්නේ පුතේ foreign currency තමයි FC කියන්නේ. FC කියන්නේ foreign currency. ඒකත් ලියා ගන්න foreign currency. FCBU ඊතලයක් foreign currency. ඒ කියන්නේ විදේශ විවහාර මුදල්. foreign currency කියන්නේ විදේශ විවහාර මුදල් නේ. ඩොලර්, පවුම්, යෙන්, යූරෝ. අපි ඩොලර් කියලා අරගමු නේ. foreign currency. BU කියන්නේ මොකද්ද? business unit කියන අර්ථය. business unit. දැන් අපිට පහසුයි මේක ගැන සාකච්ඡා කරන්න. බලමු එහෙනම් NRFC නේ. ඉංග්‍රීසියෙන් මතකයි
NRFC කියනකොට මොකද්ද? අනේවාසික විදේශ විවහාර ගිණුම්වල ඇති තැන්පතු වලින් අරගන්නේ 50%යි. ඒ තැන්පතු සියල්ලම අපි අරගන්නවද? නැහැ. අනේවාසික විදේශ විවහාර ගිණුම්වල ඇති තැන්පතු වලින් අරගන්නේ භාගයයි. මොකද්ද මේ NRFC account එකක් කියන්නේ පුතේ? දැන් කොරියන් ගිහිල්ලා ඉන්න මිනිස්සයා, ඩුබායි ගිහිල්ලා ඉන්න මිනිස්සයා working visa වලින්. ඒ මිනිස්සු අපේ රටේ නිවාසිකයෝද? නැහැනේ. ඔයා දන්නෝනේ ඒ කට්ටිය මෙහාට එවන සල්ලි තමයි අපි රෙමිටන්ස් කියලා, ප්‍රේෂණ, විදේශ ප්‍රේෂණ කියලා හඳුන්වන්නේ නේ. රෙමිටන්ස්. ලංකාවට වැඩිම ඩොලර් ප්‍රමාණයක් අරගෙන ඉන්නේ ඔන්න ඔය කියන ප්‍රේෂණ වලින්. එතකොට ඒ කියන කට්ටිය, ඒ කියන්නේ විදේශ සේවා නියුක්තිකයෝ අපේ රටේ නිවාසිකයෝද? නෑ. ඒ මිනිස්සු තමන් ගිහිල්ලා වැඩ කරන රටේ නිවාසිකයෝ බවට පත් වෙනවා. ඒ කට්ටිය මෙහාට සල්ලි එවනවා නේ. අපි ඒවා ජාතික ගිණුම් වලදී ගන්නෙ නේ ප්‍රේෂණ කියලා. මතක ඇති ද්විතීක ආදායම් ගිණුමට තමයි අපි ඒවා ගලපන්නේ. එතකොට පුතේ ඒ කට්ටිය එවන සල්ලි මේ බැංකු වලට නේ එවන්නේ නේ. එතකොට ඒ එවන මුදල් තියෙන්නේ රුපියල් වලින්ද? එවන්නේ රුපියල් වලින් නෙවෙයි නේ. බොහෝ විට ඩොලර් වලින් තමයි ඒ මුදල් මෙහාට එවන්නේ. එතකොට ඒ මුදල් ඩොලර් වලින් එවනවා කියලා කියන්නේ විදේශ විවහාර මුදල් නෙවෙයිද? විදේශ විවහාර මුදල් තමයි. පැහැදිලිද? අන්න එහෙනම් අන්නේ ගිණුම් වල තියෙන සල්ලි තමයි අපි NRFC කියලා කතා කරන්නේ. ඒ ගිණුම් වල තියෙන මුදල් වලින් අරගන්නේ M2B වලට එහෙම් පිටින්ම කුට්ටිය පිටින් අරගන්නේ නෑ පුතේ. ඒ වලින් අරගන්නේ 50ක් වගේ. පැහැදිලිද? එහෙනම් අන්නේ NRFC account වලින් 50ක් අරගන්නෝ. සිංහලෙන් කොහොමද? අනේවාසික විදේශ විවහාර ගිණුම් වල ඇති තැන්පතු වලින් 50. සිංහලෙන් කියන්න ගියාම ටිකක් දිගයි. ඒකට එකතු කරනවා පුතේ මොනවද ඒ FCBU? FCBU කියන්නේ මොනවද? foreign currency නේ. විදේශ විවහාර මුදල් තමයි. විදේශ විවහාර මුදල් තමයි. business unit නේ BU කියන්නේ. මොකද්ද? විදේශ විවහාර මුදල් බැංකු ඒකකවල ඇති නේවාසිකයන්ගේ තැන්පතු. විදේශ විවහාර මුදල් තමයි බැංකු ඒකකවල තියෙන. විදේශ විවහාර මුදල් බැංකු ඒකකවල ඇති නේවාසිකයන්ගේ තැන්පතු. දැන් ඔයාලා ටිකක් ඒක පැහැදිලි නැතුව ඇති නේ. නේවාසිකයෝ කියන්නේ අපේ රට ඇතුලේ නේ මේ ඔයා මම වගේ කට්ටිය නේ. එතකොට අපේ සල්ලි වගේක් තමයි. හැබැයි ඒ අපේ සල්ලි ටික තැන්පත් වෙලා තියෙන්නේ රුපියල් ස්වරූපයෙන් නෙවෙයි. අපේ ඒ සල්ලි ටික තැන්පත් වෙලා තියෙන්නේ රුපියල් ස්වරූපයෙන් නෙවෙයි නේ. foreign currency මේ කියවිලා තියෙන විදේශ විවහාර මුදල්. ඒ වලින් තමයි තැන්පත් වෙලා තියෙන්නේ. කොහේද? බැංකු ඒකකවල නේ තැන්පත් වෙලා තියෙන්නේ. මොනවද එහෙනම් මේ FCBU කියන්නේ? බලමු යටින් මේ තියෙන්නේ. කියවන්න. විදේශ විවහාර මුදල් බැංකු ඒකක යනු විදේශ ආයෝජනවල යෙදෙන ආයෝජකින්ට. දැන් ඔයා විදේශ ආයෝජනයක් කරනවායි කියලා නේ. ඉන්දියාවේ ආයෝජනයක් කරනවා. අනේ වගේ කෙනෙක් ව්‍යාපාරිකයෙක් කියලා හිතන්න. මුදල් තැන්පත් කිරීමට ඇති ගිණුම් විශේෂයකි. හරි. එතකොට මේ විදේශ ආයෝජනවල විදේශ ගනුදෙනු වල යෙදෙන නේ අන්නේ කියන කට්ටියන්ට සල්ලි තැන්පත් කරන්න තියෙන ගිණුම් විශේෂය. මේවායේ මුදල් තැන්පත් කළ හැක්කේ අනුමත විදේශ විවහාර මුදල් වලින් පමණයි. ඒ කියන්නේ කියන ඒ අදාළ බොහෝ විට ඩොලර් වලින් තමයි මේ මුදල් තැන්පත් කිරීමක් වෙන්නේ. එහෙනම් රුපියල් නෙවෙයි ඩොලර් වලින් නේ බැංකු වල ගිණුම් තියෙනවා. ඒවයි සල්ලි තැන්පත් කරනවා. එතකොට අන්නේ සල්ලි අපේ රටේ නේවාසිකයන්ට අයිති නැද්ද? ඔව් අපේ රට ඇතුළේ ඉන්න නේවාසිකයන්ට තමයි අන්නේ මුදල් ටික අයිති වෙලා තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් අන්න ඒ මුදල් ටිකත් අපි කරන්නේ මොකද්ද? M2B ගණනය කිරීමේදී අපි ගණනය කරන්න යන්නේ M2B. අන්න ඒ M2B ගණනය කිරීමේදී අදාළ කරගන්න. එහෙනම් මේක හරි ලේසි පුතේ අල්ලන්න. ඔයාට මේ ඉංග්‍රීසි නමින් බොහෝ විට ඉංග්‍රීසි වරහන් ඇතුලේ තියෙන්න පුළුවන් NRFC කියලා. පැහැදිලි? නමුත් මේක මේ ගාන තුල ඔයාට දකින්න ලැබෙන එකක් නැහැ සමහර වෙලාවට මෙහෙම මේ දෙක වෙන්වෙන් වශයෙන් FCBU NRFC කියලා එහෙම දාලා තිබ්බේ නැත්නම් ඔයා හඳුන ගන්න ඕන නේ. මෙන්න මෙයා NRFC මෙයා FCBU කියලා කොහොමද හඳුනගන්නේ? NR කියන වචනයෙන් මල්ලන්. NR කියන්නේ මොකද්ද? තේරෙනවනේ නේ. non resident කියන්නේ මොකද්ද? අනේවාසිකයෝ.
එහෙනම් අනේවාසික කතන්දරය කියවිලා තියෙනවා නම් ඒ කවුද? NRFC. එතකොට ඒ අගෙන් කීයද ගන්න ඕනේ? 150යි. පැහැදිලිද? C. හිතන්න 150ක් දීලා තියෙනම් මිලියන්, ඒකෙන් ගන්න ඕනේ මිලියන් 75යි. පැහැදිලිද? එතකොට අනේවාසික කියලා කතන්දරේ දීලා තියෙනවා නම් දෙකම දෙන්නේ විදේශ ව්‍යවහාර මුදල්. තේරුණාද? මම මේ ගානක් තුල දත්ත දෙකක් කතා කරන්නේ. එක දත්තයක් තමයි මේ නමින් දෙනවා. විදේශ ව්‍යවහාර මුදල්. මේකත් විදේශ ව්‍යවහාර මුදල්. මෙයා මොන එකටද අයිති වෙන්නේ? මෙයා මොන එකටද අයිති වෙන්නේ කියලා තමයි අපි මේ තෝර බේර ගන්න යන්නේ. පැහැදිලිද? එහෙනම් අල්ලන්නේ කොහොමද? අනේවාසික කතන්දරේ තියෙනවා නම් ඒ ඇවිල්ලා NRFC non resident හින්දා අනිත් එක එහෙනම් මොකද්ද? FCBU. FCBU වල තියෙන්නේ පුතේ කාගේ තැන්පතුද? නේවාසිකයොන්ගේනේ. නේවාසිකයොන්ගේ අනේවාසිකයොන්ගේ නෙවෙයි නේවාසිකයොන්ගේ තැන්පත්. පැහැදිලිද? එහෙනම් M2B හැදෙන්නේ M2 වලට එකතු කරන මොනවද? මේ කියන NRFC වලින් 150කුයි FCBU ගිණුම් වල තියෙන මුදල් ටිකයි එකතු කරාම ඔයාට ලැබෙනව මොනවද? M2B කියන එක. ගණන් හදන්න යමු. ගණන් හදනකොට අපි සාකච්ඡා කරමු. මෙතන යාට දකින්න පුළුවන් අර උඩින් කතා කරපු මේ NRFC කියන්නේ මොකද්ද සහ FCBU කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කිරීමක් තියෙනවා. සූත්‍රය මතක තියාගන්න බලන්න. අපි යනවා මුදල් සැපයීමේ හතරවෙනි ආකාරයට වඩාත් පුළුල් මුදල් සැපයීම. වඩාත් පුළුල් මුදල් සැපයීම. වඩාත් පුළුල් මුදල් සැපයීම. එතකොට තේරෙනවා ඇති මේ වඩාත් පුළුල් මුදල් සැපයීම තමයි නේ මුදල් සැපයීමේ දැන් මෙතන තියෙන අන්තිම එක. එහෙනම් ප්‍රමාණය අතින් වටිනාකම අතින් ලොකුම එක විශාලතම එක M4 හෙවත් වඩාත් පුළුල් මුදල් සැපයීම. එයා හැදෙන්නේ කොහොමද පුතේ? එයා හැදෙන්නේ M4 ඉමරගම්මු. M4 සමානයි අර උඩින් කතා කරපු මෙතන ලැබෙන උත්තරේ නේ. මෙතන ලැබෙන M2B වලට ඔයාලට පේනවා එතන ලැබෙන M2B වලට එකතු කරනවා බලපත්‍රලාභී විශේෂිත බැංකු වල තැන්පතු. ඇත්තටම පුතේ තැන්පතු කියලා මෙතන මොන තැන්පතු දෙන්න ඕන? මෙතන ඔයාට පුළුවන් නම් මේ මං ඉඩමදි හින්දා තමයි මම තැන්පතු කියලා දාලා තියෙන්නේ. තැන්පතු කියනකොට තැන්පතු වර්ග තුනක් තියෙනවනේ. මොනවයි ඒ? ඉල්ලුම් තැන්පතු, ඉතුරුම් තැන්පතු, ස්ථාවර තැන්පතු. ඒතර ඕනම ළමයට තේරෙනවා මෙතන මොන තැන්පතුද මේ? තැන්පතු කියන්නේ මේ තැන්පතු ඉල්ලුම් තැන්පතු වෙන්න පුළුවන්ද? බෑනේ. ඉල්ලුම් තැන්පතු තියෙන්නේ වාණිජ බැංකු වල විතරයි. එහෙනම් පුතේ මේ කියවෙන්නේ බලපත්‍රලාභී විශේෂිත බැංකු වලනේ. බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් මොකද්ද? NSB, RDB ඒ වගේ බැංකු අපි කියන මොනවද? බලපත්‍රලාභී විශේෂිත බැංකු කියලා. හරි. එහෙනම් ඒවායේ ජංගම ගිණුම් ඉල්ලුම් තැන්පතු නෑනේ. එහෙනම් මේ කියවෙන්නේ මොන තැන්පතුද පුතේ? පුළුවන් නම් ඔයාට මේ තැන්පතු කියන එකට මෙහෙම ඊතලයක් දාලා හරි මෙන්න මෙතනත් තැන්පතු කියලා වචනේ තියෙනවා. ඒ ඊතලෙත් මෙතෙන්ට මෙහෙම අරගෙන එන්න. මොකද මේ මෙතන කියවෙන තැන්පතුයි මෙතන කියවෙන තැන්පතුයි දෙකම එකයි. දැන් මෙන්න මෙතනින් ලියන්න පුතේ. මෙන්න මෙතනින් ලියන්න. ඉතුරුන් තැන්පතු ප්ලස් ස්ථාවර තැන්පතු. ලියන්න. ඉතුරුන් තැන්පතු ප්ලස් ස්ථාවර තැන්පතු. ඉතුරුන් තැන්පතු ප්ලස් ස්ථාවර තැන්පතු. ස්ථාවර කියන්නේ කාලීන තැන්පතු. ඉතුරුම් කාලීන කියලා ලියුවනම් හරිනේ. එහෙනම් හරි ලේසි පුතේ. M2B වලට උඩින් ගණනය කරගත් M2B වලට එකතු කරනෝ NSB එකේ RDB එකේ ඒ කියන්නේ මොන බැංකුද? බලපත්‍රලාභී විශේෂිත බැංකු වල අර කියන තැන්පතුයි මූල්‍ය සමාගම් තැන්පතුයි. මූල්‍ය සමාගම් කියන්නේ මොනවාද? ඔයා දන්නෝ වාණිජ බැංකු වල විතරක් නෙවෙයි. මේ වගේ විශේෂිත බැංකු වල විතරක් නෙවෙයි නේ. මූල්‍ය සමාගම් LOLC, Valuable Finance නේ, LB Finance ඒ වගේ තියෙනවනේ ෆිනෑන්ස් කම්පැනි. අන්න ඒ වගේ ෆිනෑන්ස් කම්පැනි වලත් මූල්‍ය සමාගම් වලත් ඔයාට සල්ලි තැන්පත් කරන්න බැරිද? පුළුවන් නේ. ෆික්ස් ඩිපොසිට් එකක් හරි normal saving account එකක් විදියට හරි සල්ලි තැන්පත් කරන්න පුළුවන්. එහෙනම් ඔයාට මතකද මේ M2 වල M2 ගණනයේදී අපි M1 වලට එකතු කරේ පුතේ. මේ තියෙන M1 වලට මෙතන M1 වලට අපි එකතු කරේ වාණිජ බැංකු වල නේ ස්ථාවර හා ඉතුරුන් තැන්පතු විතරයි. ස්ථාවර කියන්නේ කාලීන තැන්පතු. වාණිජ බැංකු වල තියෙන ඒ කෑල්ල විතරයි.
මං එතෙන්දි කිව්වනේ ස්ථාවර හා ඉතුරුන් තැන්පතු වාණිජ බැංකුවල විතරක් නෙවෙයි මෙතන කියන විදියට ඔයාලට තේරෙනවා ඇති NSB NSB RDB වගේ විශේෂිත බැංකුවලයි LB Finance නේ LOLC වගේ මූල්‍ය සමාගම් වලත් සල්ලි තැන්පත් කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ අනුව හරි සරලයි M4 හැදෙන්නේ M2B වලට නේ. මෙන්න මේ තැන්පතු. ඉතුරුම ස්ථාවර තැන්පතු කොහේ තියෙනද? විශේෂිත බැංකුවල තියෙන. ඉතුරුම ස්ථාවර තැන්පතුයි මූල්‍ය සමාගම් තැන්පතුයි එකතු කරලා. මම මේක පුතේ ඒ කාලේ මතක තියාගත්තේ කොහොමද දන්නවද? මම මේක මතක තියාගත්තේ මෙන්න මේ. මම මෙන්න මේ මෙතන ඇවිල්ලා මේ මොන බැංකුවද උදාහරණ NSB RDB නේ. මම මෙන්න මෙහෙම ලියාගත්තේ ඒ කාලේ. මෙතෙන්ට ලියාගත්තා NSB කියලා. මෙතෙන්ට ලියාගත්තා NSB කියලා. එතකොට මම දන්නෝ M2B NSB. NSB කියලා මෙතන කියවෙන්නේ NSB කියන්නේ බලපත්‍රලාභී විශේෂිත බැංකු. ඒවයි තියෙන මොන තැන්පතුද? ඔයා දන්නෝ මොන තැන්පතුද මේ ඇවිල්ලා ඉතුරුම ස්ථාවර තැන්පතු. මොකෝ ඉල්ලුම් තැන්පතු නෑනේ මේවයි. ඒකට එකතු කරනවා පුතේ මූල්‍ය සමාගම් තැන්පතුනේ. මම මූල්‍ය සමාගම් කියන එක මෙන්න මෙහෙම ලියාගත්තා. LB කියලා. LB Finance හරි Tamanට කැමති එකක් LOLC හරි නේ. તો ටක් ගාලා මතක් වෙනවනේ. උදාහරණයක් ටක් ගාලා ඔයාට මතක් වෙනවා. එහෙනම් හරි සරල ඇති. M4 හැදෙන්නේ කොහොමද පුතේ? M4 හැදෙන්නේ M2B වලට එකතු කරනෝ නේ. NSB වගේ විශේෂිත බැංකුව වල තැන්පතුයි. තැන්පතු කියන්නේ මොනවද පුතේ? තැන්පතු කියන්නේ ඒක එක්ක ඉතුරුන් තැන්පතුවක් වෙන්න පුළුවන්. එක්කෝ නේ කාලීන තැන්පතුවක් වෙන්න පුළුවන්. එක්කෝ කාලීන තැන්පතුවක් වෙන්න පුළුවන්. එහෙනම් ඉතුරුම් හා කාලීන තැන්පතු. ඒකට එකතු කරන මූල්‍ය සමාගම් වල ඉතුරුම් හෝ කාලීන තැන්පතු. සරලයි නේද? ඒ අනුව අපි මුදල් සැපයුමේ ආකාර හතරක් තියෙනවා නිර්වචනය කරන්න පුළුවන් ආකාර හතරකට. M1, M2, M2B, M4 කියන ආකාර හතර ගැනම සාකච්ඡා කරා. අපි යමු ඉදිරියට. මෙන්න ඔයාට මේක තුලින් ලස්සනට දෙයක් බලා ගන්න පුළුවන්. කියවන්න. පහත රූප සටහන බලා මුදල් සැපයීමේ ආකාර හතරේ හරිනම්. මුදල් සැපයීමේ ආකාර හතරේ විශාලත්වය වැඩි වන ආකාරය හා ඔයාට තේරෙනවනේ M1 මේ තියෙන M1 නේ මෙන්න M1 ගේ ප්‍රමාණය. එතකොට M1 ට වඩා M2 ගේ විශාලත්වය ඊට වඩා වැඩි. පුතාට පේනවා ඒක. M2B වෙනකොට ඒකේ විශාලත්වය ප්‍රමාණය අතින් ඊටත් වඩා වැඩි. ඇයි? M2 වලට වඩා යමක් මේකට එකතු වුණා. M2B වලට තව යමක් එකතු වෙලා තමයි M4 කියන එක හැදෙන්නේ. එහෙනම් M4 කියන එක ඊටත් වඩා ප්‍රමාණය අතින් විශාලයි. ඒකයි මේ බෝලේ නේ එන්න විශාල වීමක් වෙනවා. එහෙනම් ඒ මුදල් සැපීමේ ආකාර හතරේ විශාලත්වයේ වැඩි වන ආකාරය හා එහි ද්‍රවශීලතාවය මොකද්ද වෙන්නේ? අඩුවන ආකාරය. එහෙනම් මෙහාට යනකොට M1, M2, M2B, M4 මේ ආදී වශයෙන් යන විට ඔයාට පේනවා විශාලත්වය නම් මොකද්ද වෙන්නේ? විශාලත්වය නම් මයි පුතේ වැඩි වුණාට ඔයාට පේනවා ද්‍රවශීලතාවය අතින් බලන ද්‍රවශීලතාවය මෙතෙන්ට වඩා M2 වල ද්‍රවශීලතාවය පේනවා ඇතිනේ. M2 වල ද්‍රවශීලතාවය ඊට වඩා අඩු වෙලා M2B වලට යනකොට ඊටත් වඩා ද්‍රවශීලතාවය අඩු වෙනවා. M4 වලට යනකොට නේ සෑහෙන ද්‍රවශීලතාවය අඩු වෙලා තියෙනවා. පැහැදිලිද? එහෙනම් හොඳට මේ රූපය නිරීක්ෂණය කරන්න. M1 කියනකොට මොනවද අයිති කියලා ඔයා දන්නවා. M1 තුල 100% ද්‍රවශීලයි නේද? නේ M1 100% ද්‍රවශීලයි. මොනවද M1 ට ඇතුළත් වෙන්නේ පුතේ? මහජනයා සතු විවහාර මුදල් සහ මහජනයාගේ නමින් වාණිජ බැංකුවල තියෙන ඉල්ලුම් තැන්පතු. ඒවයි ද්‍රවශීලතාවය 100%යි. එහෙනම් M1 වලගේ හිතන්න මිලියන් 5යි කියලා. ඒ මිලියන් 5ම ද්‍රවශීලතාවය 100%ක් තියෙනවා. පැහැදිලිද? ද්‍රවශීලතාවය වැඩි කියලා පෙන්වන මම ලොකු බෝලයක් දැම්මේ. එන්න ද්‍රවශීලතාවය අඩු වෙනවා කියලා එක තමයි ඔය බෝලේ වර්ගඵලයෙන් රවුමේ විශාලත්වයෙන් ඔයාලට තේරෙන්නේ. ද්‍රවශීලතාවය ක්‍රමයෙන් අඩු වෙනවා නේ M1, M2, M2B, M4.
M1 වලට වඩා M2 කියනකොට ද්‍රවශීලතාවය අඩු වෙන්නේ මොකද? M1 වලට එකතු වෙන්නේ M2 කියලා. මොකද්ද පුතේ අමතරව එකතු වෙන්නේ? මහජනයාගේ නමින් වාණිජ බැංකුවල තියෙන ඉතුරුම්මා ස්ථාවර තැන්පතු. ඒතර ඉතුරුම්මා ස්ථාවර තැන්පතු වල ද්‍රවශීලතාවය අඩුයිද? ඔව්. M1 ඇතුලේ තියෙන ද්‍රවශීලතාවයේ වගේ අර අලුතෙන් එකතු වුණ මහජනයාගේ නමින් වාණිජ බැංකුවල තියෙන ඉතුරුම්මා ස්ථාවර තැන්පතු වල ද්‍රවශීලතාවයක් තියෙනවද? ඊට වඩා අඩුයි නේ. ඉක්මනින් කාලපමාවකින් තොරව, ඒ කියන්නේ ඉක්මනින් කියන්නේ අර්ථයනේ. ගණදෙනු පිරිවැයකින් තොරව මුදල් බවට පත් කිරීමේ හැකියාවනේ ද්‍රවශීලතාවය කියලා අපි කතා කරේ. මතකයිනේ. එතකොට හිතන්නකො ස්ථාවර තැන්පතුවක් මාස 3කට දාලා තියෙන ස්ථාවර තැන්පතුවක්. ඉක්මනින් මුදල් කරන්න පුළුවන්ද ගණදෙනු පිරිවැයක් නැතුව ආර්ථික පාඩු වලින් තොරව? ඉක්මනින් මුදල් කරන්න ආර්ථික පාඩු වලින් තොරව අමාරුයි. පැහැදිලිනේ. එහෙනම් ද්‍රවශීලතාවය අඩු වෙනෝ M1 වලට වඩා M2 වල. ඊටත් වඩා M2B වල අඩුයි. ඊටත් වඩා M4 වල අඩුයි. යන ද්‍රවශීලතාවයේ ක්‍රමයෙන් අඩු වෙනවා කියලා අවබෝධ කරගන්න. විශාලත්වය ක්‍රමයෙන් වැඩි වෙනකොට ප්‍රමාණය අතින් විශාලත්වය වැඩි වෙනකොට ද්‍රවශීලතාවය අතින් නේ මුදල් සැපීම ඉස්සරහට යනකොට ද්‍රවශීලතාවය අතින් අඩුවීමක් තමයි ඔයාට දැක ගන්න පුළුවන්. අපි යමු මේ මුදල් සැපියුම කියන මේ තියරි කොටස අපි ආවරණය කරගෙන යන්නේ එතෙන්දී යාට දකින්න පුළුවන් ප්‍රශ්නයක් සම්බන්ධයෙන්. කියවන්න පුතේ ප්‍රශ්නය. ජනතාවගේ මිලට ගැනීමේ හැකියාව. මොකද්ද පුතේ? මිලට ගැනීමේ හැකියාව. නේ? purchasing power එක නේද? නේ? මිලට ගැනීමේ හැකියාව ක්‍රය ශක්තිය. තීරණය වන්නේ ඔවුන් සතු ද්‍රවශීල වත්කම් ප්‍රමාණය මත වේ. අන්න ඔවුන් සතු වෙලා තියෙන ද්‍රවශීල වත්කම් ප්‍රමාණය මත තමයිලු ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව නේ මිලදී ගැනීමේ හැකියාව තීරණය වෙන්නේ. අහන්නේ අපෙන් මුදල් සැපයුම සංකල්පයේ ආශ්‍රයෙන් පැහැදිලි කරන්න. මුදල් සැපයුම කියන සංකල්පයේ ආශ්‍රයෙන් පැහැදිලි කරන්නලු මිලට ගැනීමේ හැකියාව තීරණය වන්නේ ඔවුන් ළඟ තියෙන ද්‍රවශීල වත්කම් ප්‍රමාණය මත වේ කියලා. පැහැදිලි කරන්නේ කියන්නේ මුදල් සැපයීම සංකල්පයේ ආශ්‍රයෙන්. බලමු උත්තරයක් ගොඩනගන්න. මුලින්ම පුතේ කියවන්න ද්‍රවශීලවත්කම් යනු ද්‍රවශීලතාවයේ වැඩිවත්කම් වේ. ද්‍රවශීලවත්කම් කියලා කියන්නේ ද්‍රවශීලතාවයේ වැඩිවත්කම් නේ. අපි තැනක කතා කරා ද්‍රවශීලවත්කම් කියන්නේ මොකද්ද කියලා. ඒ නිර්වචනේ මෙතන දාලා නැහැ. ද්‍රවශීලවත්කම් කියන්නේ ඇත්තටම ද්‍රවශීලතාවයේ වැඩිවත්කම්නේ නේ. එතකොට ද්‍රවශීලතාවයේ වැඩිම කාගේද? M1 තුලනේ. M1 තුල 100% ද්‍රවශීලතාවය. ගත්ත සල්ලි ගෙව්වා. ගත්ත ගෙව්වා. සාක්කුවෙන් ඇද්දා ගෙව්වා. නේ? ඒ අර්ථය. ද්‍රවශීලතාවයේ යනු කාලපමාවකින් තොරව ගණදෙනු පිරිවැයකින් තොරව මුදල් බවට පත් කිරීමේ හැකියාවයි. තා පොඩි වචනයක් තිබ්බා නේ. අර අවිනිශ්චිතතාවයකින් තොරව කියලා. ඉතින් ඔක්කොම කියලා නෑ මෙතන. මුදල් බවට පත් කිරීමේ හැකියාවයි. එතකොට යාගෙන කිව්වා. ඇයි ඒ? අහනෝනේ ද්‍රවශීලවත්කම් ප්‍රමාණය මත වේ කියලා. ප්‍රශ්නෙට සම්බන්ධ කිරීමක් තමයි මේ වෙන්නේ. ඊළඟට මුදල් සැපියුමේ M1 තුල ඇතුළත් වන්නේ 100% ද්‍රවශීලවත්කම් වේ. ඇත්තනේ නේ? M1 තුල ද්‍රවශීලතාවය 100%ක් වෙනවා. ඒක තේරෙනවා යාට. M1 තුල ඇතුළත් වෙන්නේ මහජනතාව සතු අතති මුදල් හා නේ මහජනතාව සතු විවහාර මුදල් වෙන්න ඕන මේක. විවහාර මුදල් හා ඉල්ලුම් තැන්පතු කියලා ඒක ෆුල් ලියලා නෑ මම. හරිනම් මේක එන්න ඕනේ කොහොමද? එනම් මහජනතාව සතු විවහාර මුදල් හා මහජනයාගේ නමින් වාණිජ බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතු නේ එහෙමනේ කියවෙන්න ඕනේ. වල ද්‍රවශීලතාවය පූර්ණ වේ කියන්නේ 100%යි. එහෙනම් M1 වල ද්‍රවශීලතාවය 100%යි. එතකොට ද්‍රවශීලතාවය 100%ක් කියන්නේ M1 වල. M1 වල මේ කතා කරන M1 වල ද්‍රවශීලතාවය 100%යි කියලා කතා වෙන්නේ මෙහෙම ඇදගෙන આવොතින් ජනතාවගේ මිලට ගැනීමේ හැකියාව එතෙන්දි කොහොමද? මිලට ගැනීමේ හැකියාව M1 තුල 100%ක් තියෙනවා. ඇයි? ගත්ත ගෙව්වා කියන අර්ථය. පැහැදිලිද? එහෙනම් මේ අහන්නේ ද්‍රවශීලවත්කම් ප්‍රමාණය මත මිලට ගැනීමේ හැකියාවට සම්බන්ධයි.
ඊළඟට කියනවා නමුත් M2 වන විට එයට මහජනතාවගේ නමින් වාණිජ බැංකුවල තියෙන ෆුල් ලියවිලා නැහැ. කාලීන හා ඉතුරුන් තැන්පතුද ඇතුළත් වන විට ඔයා දන්නවනේ M1 M2 වෙන්නේ මහජනයාගේ නමින් වාණිජ බැංකුවල තියෙන කාලීන හා ඉතුරුන් තැන්පතු ඇතුළත් වෙලා. එම වත්කම් වල ඉහත M1 තරම් ද්‍රවශීලතාවයක් නැත. ඔයා දන්නෝ නේ? ඇයි අර එකතු වෙන ස්ථාවර තැන්පතු වල ද්‍රවශීලතාවය ගොඩක් අඩුයි නේ. කාලීන කියන්නේ ස්ථාවර තැන්පතුනේ. ඒවයි ද්‍රවශීලතාවය ගොඩක් අඩුයි. ඉතුරුන් තැන්පතුෙත් එහෙමනේ. සල්ලි අරගන්න එපැයි නේ. එතකොට ඒකට කාල සීමාවක් ගත වෙනවා. එහෙනම් M1 වල තරම් ද්‍රවශීලතාවයක් M2 වල තියෙනවද? නැහැ. ඒ කියන්නේ අපි යමු M2 ඇදගෙන උඩහට. M2 ඇදගෙන යනකොට ජනතාවගේ මිලට ගැනීමේ හැකියාවට මං ඊතලයක් දානවා. ජනතාවගේ මිලට ගැනීමේ හැකියාවට අර වගේ මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවාද? අර කියන තරම් මිලදී ගැනීමේ හැකියාවක්. අර කියන තරම් කියන්නේ මොන කියන තරම්ද? M1 තරම් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවද? නෑ. ඇයි? ද්‍රවශීලතාවයේ 100%ක් නෑ. කාගේද? මෙන්න මේ කියන M2 වල. පැහැදිලිනේ? ඊළඟට කියනවා මෙලෙස මුදල් සැපයුමේ M2, M2B, M4 ආදිය සලකා බැලීමේදී ද්‍රවශීලතාවය ක්‍රමෙන් අඩු වේ. ඔයා දන්න ඕනේ ද්‍රවශීලතාවය ක්‍රමෙන් අඩු වෙනවා. එවිට මිලදී ගැනීමේ හැකියාව අඩු වේ. එහෙනම් මේ වැල්වට අරන් මහා විස්තර ලියවෙන්න අවශ්‍ය නැහැ. මේ ටික තමයි මේ උත්තරේට සාධාරණයක් කරන්න අවශ්‍ය පිළිතුරු. පැහැදිලිද? එහෙනම් මෙන්න ප්‍රශ්නේ මුදල් සැපයීම සහ ද්‍රවශීලතාවයේ සම්බන්ධ කරලා අහන්න පුළුවන් ප්‍රශ්නයක් අපි මේ කතා කරේ. පැහැදිලි නේද? අපි බලමු මේ වගේ තව ප්‍රශ්නයක්. කියවන්න. මුදල් සැපයීම යනු එක් සමජාතීය වත්කමක් නොවේ. මොකද්ද? මුදල් සැපයීම මම මෙයා රවුම් කරගන්න මෙන්න මුදල් සැපයීම. එක් සමජාතීය වත්කමක්. එක් සමජාතීය වත්කමක්. එක් සමජාතීය වත්කමක් කියන්නේ මොකද්ද පුතේ? එක් සමජාතීය වත්කමක් නේ. ඒ කියන්නේ මොකක් හරි දෙයක් තුල හිතන්න දැන් මෙන්න මේක තුල තියෙන්නේ හිතන්න අඹ කියලා. මේ පෙට්ටිය ඇතුලේ අඹ තියෙනවා. හරි. මේ පෙට්ටිය ඇතුලේ අඹ තියෙනවා. එතකොට දැන් මේ පෙට්ටිය ඇතුලේ එක් සමජාතීය වත්කමක් තමයි තියෙන්නේ. එක දෙයයි. පැහැදිලි? මේ පෙට්ටිය ඇතුලේ රත්තරන් තියෙනවා. හරි. මේ පෙට්ටිය ඇතුලේ මැණික් තියෙනවා. එක් සමජාතීය වත්කමක්. පැහැදිලිද? එතකොට මේ කියවෙන්නේ මුදල් සැපයීම. මේක නම් මුදල් සැපයීම. මේ පෙට්ටිය මුදල් සැපයීම නම් මුදල් සැපයීම ඇතුලේ සමජාතීය වත්කමක්ද තියෙන්නේ? නෑ. ඇයි ඒ? මොක අතින් සමජාතීය නැද්ද? කුමක් අතින් සමජාතීය නැද්ද? ද්‍රවශීලතාවය අතින් එකිනෙකට වෙනස්. ඔයා දන්නෝ M1 වල ද්‍රවශීලතාවයට වඩා M2 වල ද්‍රවශීලතාවය අඩු වෙනවා. ඊටත් වඩා මේක M2 ඊටත් වඩා M2B වල ද්‍රවශීලතාවය අඩුයි. M4 වලට යනකොට ඊටත් වඩා ද්‍රවශීලතාවය අඩුයි. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති සමජාතීය වෙන්නේ නැත්තේ මේ කියන හතර සමජාතීය වෙන්නේ නැත්තේ මේ කියන හතර කුමක් අතින්ද? ද්‍රවශීලතාවය අතින් සමජාතීය නැහැ. ඇයි? M1 ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක නෙවෙයි M2 ඇතුලේ තියෙන්නේ ඊට වඩා වෙනස් දෙයක් ඒක ඇතුලේ තියෙනවා. නේ? M2B වලට යනකොට M2 වලට වඩා තා වෙනස් දෙයක් ඇතුළත් වෙලා තියෙනවා. පැහැදිලිද? එහෙනම් එක් සමජාතීය වත්කමක්ද මුදල් සැපයීම තුල තියෙන්නේ? නැහැ. පැහැදිලි කරන්න කියලා අහනකොට මුලින්ම ඔයා මුදල් සැපයීම නිර්වචනය කරන්න. නේ? ඔයා දන්න. ඊළඟට රටක මුදල් සැපයීම එක් සමජාතීය වත්කමක් නොව විවිධ ද්‍රවශීල වත්කම් වලින් සැදුම්ලත් පුළුල් සංකල්පයකි නේ. එහෙනම් මුදල් සැපයීම කියන්නේ එක් සමජාතීය වත්කමක් නෙවෙයි විවිධ ද්‍රවශීල වත්කම් වලින් සැදුම්ලත්. ඔයාලට පුළුවන් නම් මේ ටික හයිලයිට් කරගන්නේ. විවිධ ද්‍රවශීල වත්කම් වලින් සැදුම්ලත් පුළුල් සංකල්පයක් වේ. පැහැදිලිනේ? ඊට පස්සේ පුතේ ඔයාට පුළුවන් නම් නේ පුළුවන් නම් ඔයා කරන්න ඕනේ ඒක මුදල් සැපීමේ වර්ග දක්වා. ඒ කියන්නේ M1 මෙන්න මේ දෙක ඇතුළත් වෙන්නේ. M2 වෙනකොට M1+ නේ. ඒකට එකතු වෙනවා මෙන්න මෙයා. M2B හැදෙන්නේ M2 වලට NRFC 150යි FCBU කියන එක එකතු වෙනවා. M4 වෙනකොට M2B වලට නේ විශේෂිත බැංකු වල
ඉතුරුම්මා ස්ථාවර තැන්පතුයි මූල්‍ය සමාගම් වල ඉතුරුම්මා ස්ථාවර තැන්පතුයි එකතු වෙනවයි කියලා අන්නේ සූත්‍ර 4 සඳහන් කරන්නේ. කියන්නේ ඇතුළත් වෙන දේවල් සඳහන් කරන්න ඒක තුලින් අපි ලස්සන්ට පැහැදිලි කරලා තියෙනවා මුදල් සැපයීම කියන්නේ එක් සමජාතීය වත්කමක් නෙවෙයි එකිනෙකට වෙනස් ද්‍රවශීල වත්කම් වලින් සැදුම්ලත් පොළොල් සංකල්පයක් කියලා. පැහැදිලි නේද? පුතේ දැන් අපි බලමු 19 වෙනි පිටුවේ අපි ඉගෙන ගත්තනේ මුදල් සැපයීමේ තියරිය නේ M1 M2 M2B M4 ඒ ආදී වශයෙන් ඉගෙන ගත්තා. මේක ප්‍රැක්ටිස් කරමු. ටිකක් ප්‍රැක්ටිස් කරමු. හරිද? යම් පළවෙනි ඔයාට ටියුට් එකේම ඉඩ තියලා තියෙනවා ගණනය කරන්න. යමු පුතේ පළවෙනි ගානට මේ ගානේ රෝමි ඉලක්කම් 1 2 3 4ක් තියෙනවා. විශේෂයෙන් මෙන්න මේ 4 වෙනි රෝමි ඉලක්කම් පුතේ 4 වෙනි රෝමි ඉලක්කම ඔයාට කරගන්න බැරි වෙනවා. මොකද මුදල් ගුණකය කියලා දෙයක් අහන්නේ. මුදල් ගුණකය ඉස්සරහා පිටුවක තමයි තියෙන්නේ. අපි එයා තියරිය ඉගෙන ගත්තට පස්සේ ආයෙත් මේ පිටුවට ඇවිල්ලා එතෙන්දී. ඒ කියන්නේ අද වීඩියෝ එකේ නෙවෙයි. අපි මේ තියරිය ඉගෙන ගත්තට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා ඒක ගණනය කරමු. ඒ අනුව මේ ගණන් තුනක් වගේ මම හදනවා. මේ ගණන් තුනේ අපි ආවරණය කරන්න පුතේ නේ. මෙන්න මේ කොටස් තුන මේ ගානේ නම් මෙන්න මේ කොටස් තුන විතරයි. හතරවෙනි කොටස අපි කතා කරන්නේ නැහැ. ඇයි? මුදල් ගුණකය තියෙන්නේ ඉස්සරහා පිටුවක. ඒක ඉගෙනගෙන ඇවිල්ලා මෙතන ගණනය කරමු. අපි යන් මේ පළවෙනි ගානේ මුලින්ම අහනෝ පළවෙනි රෝම ඉලක්කමේ M1 මුදල් සැපයීම. M1 මුදල් සැපයීම. M1 මුදල් සැපයීම. ඉතින් හොඳ පුතා වගේ පොඩ්ඩක් ඉන්න. පුතේ දැන් M1 මුදල් සැපයීමනේ අපෙන් අහන්නේ නේ. අපි සූත්‍රය ලියමු. ඔයා මේ ගානේ සූත්‍රය ලියන්න මුලින් නේ. මෙතෙන්ටම සමාන ලකුණ දාගන්න පුළුවන් නේ පුතේ. මෙතෙන්ටම සමාන ලකුණ දාන්න. සමාන ලකුණ දාලා M1 මුදල් සැපයීම හැදෙන්නේ කොහොමද? සම්පූර්ණයෙන් ලියන්න නේ. මහජනතාව සතු ව්‍යවහාර මුදල්. මහජනතාව සතු ව්‍යවහාර මුදල් කියලා ලියන්න. මම මෙතන ව්‍යවහාර මුදල් කියලා ලියනවා. හරිනම් ලියවෙන්න ඕනේ කොහොමද? මහජනයා සතු ව්‍යවහාර මුදල්. ව්‍යවහාර මුදල් වලට එකතු කරනව මොනවද පුතේ? එකතු කිරීමේ ලකුණ. මම මේ පෙන් එකකින් ලියන්න ටිකක් මට හුරු නෑ තාම මේ පෙන් එක. එකතු කරනව මොනවද? මහජනයාගේ නමින් වාණිජ්‍ය බැංකුවල තියෙන ඉල්ලුම් තැන්පතු. මම ඒක ඉල්ලුම් තැන්පතු කියලා විතරක් ලියනවා. යාලා ලියන්න. සම්පූර්ණ නම. ඉල්ලුම් තැන්පතු. ඉල්ලුම් තැන්පතු. මහජනයාට ව්‍යවහාර මුදල් ප්ලස් ඉල්ලුම් තැන්පතු. මේක එන්න ඕන කොහොමද? මහජනයාගේ නමින් වාණිජ්‍ය බැංකුවල තියෙන ඉල්ලුම් තැන්පතු කියලා. දැන් බලන්න. මහජනයාට ව්‍යවහාර මුදල්. මේක ව්‍යවහාර මේ රයන්න තියෙන්නේ. ව්‍යවහාර මුදල් මේ තියෙන්නේ. මහජනයාට ව්‍යවහාර මුදල් 200යි. එහෙනම් මේක යටින් 200 කියලා ලියන්න. එකතු කරනවා. ඉල්ලුම් තැන්පතු හොයාගන්න. මහජනතාව සතු ඉල්ලුම් තැන්පතු කීයක් තියෙනවද? 400යි. මෙතෙන්ට ලියන්න 400. ඒ අනුව උත්තරේ ලැබෙනවා පුතේ කීයක්ද? උත්තරේ ලැබෙනවා අපිට 600යි. 600යි විභාගෙට මේව රුපියල් මිලියන් නම් රූමී කියලා දාන්න. රුපියල් බිලියන් නම් රූබී කියලා දාන්න. හරිද? අපි යනවා දෙවනි රෝම ඉලක්කමට. දෙවනි රෝම ඉලක්කම තියෙන්නේ පුතේ M2 මුදල් සැපයීම. මුලින්ම සූත්‍රය ලියාගමු. M2 මුදල් සැපයීම හැදෙන්නේ M1 නේ. M1 උඩ ගණනය කරගත් M1 වලට එකතු වෙනවා මහජනයාගේ නමින් වාණිජ බැංකුවල ඇති. මහජනයාගේ නමින් වාණිජ බැංකුවල ඇති ඉතුරුම්හා ස්ථාවර තැන්පතුනේ. ඉතුරුම්හා ස්ථාවර තැන්පතු. මම එළ ඉරක් දාලා ස්ථාවර තැන්පතු නැත්තම් කාලීන තැන්පතු.
ස්ථාවර තැන්පතු. ඔය හරියට ලියන්න මගේ මෙතන මේ මට තාම මේ පෙන් එක හුරු නෑ. එහෙනම් M2 මුදල් සැපයීම සමානයි M1 වලට එකතු වෙනෝ මහජනයක නමින් වාණිජ බැංකුව වල ඇති ඉතුරුමයි ස්ථාවර තැන්පතු. සූත්‍ර ලියලා ඇති. M1 කීයක් හොයාගත්තද පුතේ? M1 වලගේ ආව අපිට 600ක්. M1 600යි. ඒකට එකතු කරනෝ මහජනයගේ නමින් වාණිජ බැංකුව වල තියෙන ඉතුරුමයි ස්ථාවර තැන්පතු. ඔයා බලන්න උඩට ගිහිල්ලා බලන්න පුතේ කීයක් තියෙනවද? මේ තියෙන්නේ නේ මහජනයාගේ නමින් මහජනයා සතු කාලීන හා ඉතුරුන් තැන්පතු 600යි. මේක තමයි අපි අතෙන්ට ලියන්න ඕන 600යි. යන්න මෙතන. එතකොට මේ අගය කීයද? 600යි. 600. ඒ අනුව අවසාන අගය එනවා අපිට M2 වල අගය අපිට ලැබෙනවා. M2 කීයද පුතේ? M2 1200යි. රුපියල් මිලියන් හරි බිලියන් හරි එක ගානේ තියෙන එක තමයි අපි මෙතෙන්ට දාන්න ඕන. අපි යනවා M2B වලට M2B මම මෙහෙම කරනවා. M2B හැදෙන්නේ පුතේ M2 වලට ඔයා ගණනය කරගත් M2 වලට එකතු කරනවා. මම කෙටියෙන් ලියනවා. සිංහලෙන් ටිකක් දිගයිනේ නේ. මේක සිම්බල් වලින් ලියනවා මට ඉඩමදි හින්දා N වැරදුනා. NRFC ගිණුම් වලින් කීයද පුතේ අරගන්නේ? 150යි. ඒකට එකතු කරන මොනවද? මේවත් ෆොරින් කරන්සි නේ. මේ එකතු කිරීමේ ලකුණ. මේ ෆොරින් කරන්සි විදේශ ව්‍යවහාර මුදල් මේකෙත් මොකද්ද? ඊළඟට එකතු වෙන්නේ ෆොරින් කරන්සි තමයි. මොන ෆොරින් කරන්සිද නේ? එතන FCBU. එයාගේ සම්පූර්ණ අගය අරගන්න. දැන් යන්න ඔයාගේ ගානට. M2 නම් M2 වලගේ දාගමු. M2 හොයාගත්තා සමානයි 1200යි. ඒකට එකතු කරනවා NRFC 150යි. හොයාගන්න ගිහිල්ලා අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ දත්ත දෙකයිනේ නේ. මෙන්න මේ දත්තයයි පදනම් මුදල් කියන එක. මේ පදනම් මුදල් කියන එක අපිට මෙතෙන්දී පාවිච්චි වෙන්නේ නැහැ. ඇයි ඒක 4 වෙනි රෝම ඉලක්කමට තමයි. ඊළඟ කොටසට තමයි ඒක අදාළ වෙන්නේ. යන්න මේ දත්තයට කියවන්න විදේශ විවහාර මුදල් බැංකුවේ ඒකකවල ඇති ෆොරින් කරන්සි තමයි ඇති නේවාසිකයින්ගේ තැන්පතු 300 තියෙනවා. මේ 300 පුතේ හිතන්න මේ 300 NRFCද FCBUද හිතන්න. නේවාසිකයින්ගේනේ. අනේවාසිකයින්ගේ නම් non resident. එහෙනම් NRFC. එහෙනම් මේ ඇවිල්ලා කවුද? අන්න ඔයා 300ට ඊතලයක් දාලා ලියා ගන්න. ඔය ඉන්නේ පුතේ FCBU Foreign Currency Business Unit. මතකයි නේද? මේ නමින්ම සිංහලෙන් අතන තිබ්බා සූත්‍රය තුල. එහෙනම් FCBU 300යි ලියමු අපි මෙතන. NRFC තියෙනවද? NRFC නේ අපි ඒක යටින් බිඳුවක් දාගමු. එහෙම අවශ්‍ය නැහැ. කෙලින්ම ධන ලකුණ දාලා FCBU වෙනුවට 300 ලියන්න පුළුවන් ඔයාට. හරි. එහෙනම් උත්තරය කීයක් එනවද පුතේ? උත්තරය 1500යි. පැහැදිලි? අපි යමු දෙවෙනි ගානට. මේ රෝම ඉලක්කම තියාගන්න අපි ඒක කරමු. අදාළ තියරිය අවසන් වුණාට පස්සේ අන්න දෙවෙනි ගාන. දැන් මේ දත්ත ටික හොඳට බලන්න මුලින්. දත්ත ටික නිරීක්ෂණය කරන්න. දත්ත ටික නිරීක්ෂණය කරලා මුලින්ම NRFC සහ FCBU එක හොයන්න බලන්න. කවුද NRFC? කවුද FCBU කියලා හොයාගන්න තනියම කියවලා. මං හිතන්නේ වෙලාව ඇති නේ. මේ තියෙන්නේ අනේවාසිකයින්ගේ කියනකොටම කෙලින්ම තේරෙනවා non resident නේ. විදේශ විවහාර මුදල් තමයි කාගේද? අනේවාසිකයින්ගේ. එහෙනම් මේ 400 ළඟින් පුතේ ලියා ගන්න මෙයා තමයි NRFC නේ. එයාගෙන් ගන්න ඕනේ කීයද? එයාගෙන් ගන්න ඕනේ 400ද ගන්න ඕනේ? නෑ පුතේ
ඒ 400න් කීයක්ද? ඒ 400න් 150ක් තමයි ඔයා ගන්න අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ NRFC වලින් 50ක් කියන්නේ ගාන හදනකොට මේ 400 නෙවෙයි 200යි ගන්න අවශ්‍ය. පැහැදිලිද? ඊළඟ මේ තියෙන නේවාසිකයින්ගේ විදේශ විවහාර මුදල් නේ. ඒ කියන්නේ මොකද්ද? මෙයා තමයි FCBU. එතනින් ලියා ගන්න FCBU කියලා. FCBU. Foreign Currency Business Unit. දැන් ඔයාට ගාන හදන්න පහසුයි. හොඳ පුතා වගේ පළවෙනි රෝම ඉලක්කමට යන්න සූත්‍රය ලියන්න. සූත්‍රය ලියලා හදන එක තමයි ගොඩක් දුරට හොඳ. සමාන ලකුණ දැම්මා. මහජනයා සතු විවහාර මුදල් නේ. මෙතන ලියන්න මහජනයා සතු විවහාර මුදල්. විවහාර මුදල්. ඒකට එකතු කරනවාමයි පුතේ මොනවද? මහජනයාගේ නමින් වාණිජ බැංකුවල තියෙන ඉල්ලුම් තැන්පතු. මං ඉල්ලුම් තැන්පතු කියලා විතරයි මම ලියන්නේ දිග වැඩි හින්දා. ලියන්න අපහසුයිනේ. ඉල්ලුම් තැන්පතු. හරි? දැන් හොයාගන්න. මහජනයා සතු විවහාර මුදල් හොයාගන්න. හොඳට බලන්න විවහාර මුදල් පාර්ශව දෙකක් ළඟ තියෙනවා. මේ බලන්න. මහජනයා සතු විවහාර මුදල් 500යි. වාණිජ බැංකුවල ඇති විවහාර මුදල් 300යි. ඉතින් ගොඩක් ළමයි මාරු කරගන්න. හොඳට බලන්න කාගේ විවහාර මුදල්ද ගන්නෙ? වාණිජ බැංකුවල විවහාර මුදල් නෙවෙයි. මතකයිනේ? මහජනයා සතු විවහාර මුදල් 500 තමයි ඔයා මෙතෙන්ට ලබා ගන්න ඕනේ. නම් මහජනයා සතු විවහාර මුදල් 500යි. එයාගේ යටින් 500 එකතු කරනෝ ඉල්ලුම් තැන්පතු. ඉතින් කොච්චර කියද්දිත් ගොඩාක් ළමයි ඉල්ලුම් තැන්පතු කියන වචනේ මේකේ උඩ ඉඳලා පල්ලෙහාට කියවගෙන එන්න. ඉල්ලුම් තැන්පතු වාණිජ බැංකුවල මහජනයා නමින් වාණිජ බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතු කියලාම දෙන එකක් නැහැ. හොයාගන්න මේ තියෙන්නේ නේ මුළු ඉල්ලුම් තැන්පතු 1700යි. ඉල්ලුම් තැන්පතු 1700යි. යනවා උත්තරේ කීයක් එනවද පුතේ? උත්තරය 2200යි. හරිනේ. අපි යමු ඊළඟ රෝම ඉලක්කමට M2 ගන්නේ M1 වලට එකතු කරනවා. මහජනයාගේ නමින් කොහේ තියෙනද? වාණිජ බැංකුවල තියෙන වාණිජ බැංකුවල ඇති මොනවද? ඉතුරුම් හා ස්ථාවර තැන්පතු. ඉතුරුම් හා ස්ථාවර තැන්පතු. ඉතුරුම් හා ස්ථාවර තැන්පතු. වාණිජ බැංකුවල ඇති ඉතුරුම් හා ස්ථාවර තැන්පතු ඔයා ලියන්න. M1+ වාණිජ බැංකුවල ඇති ඉතුරුම් හා ස්ථාවර තැන්පතු. M1 යටින් ලියා ගන්න 2200යි. අපි හොයාගත්තනේ M1 2200යි. ඒකට එකතු වෙනෝ හොයාගන්න වාණිජ බැංකුවල ඇති ඉතුරුම් හා ස්ථාවර තැන්පතු. උඩට යන්න. දැන් හොඳට බලන් කියවලා. නේ? හරිනම් මහජනයාගේ නමින් වාණිජ බැංකුවල ඇති ඉතුරුම් හා ස්ථාවර තැන්පතුනේ. ඉතුරුම් ස්ථාවර තැන්පතු කියන්නේ කාලීන තැන්පතු. මේ තියෙන කාලීන තැන්පතු. ඒතර මෙයානේ වාණිජ බැංකුවල මහජනයාගේ කාලීන ඉතුරුම් තැන්පතු 600යි. නේ? එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ කීයද පුතේ? 600යි. හරියට ඒ වාක්‍ය බලන්න ඒ දේ මෙතෙන්ට ඉන්පුට් කරන්න තියෙනවා. සූත්‍රය ලියන්න සූත්‍රයට අදාළ දත්ත ටික ඉන්පුට් කරන්න. මහ දෙයක් නැහැ. එතකොට ලැබෙනවා 2800යි. 2800යි කලබල වෙනවා ළමයි මෙතෙන්දි කලබල වෙලා වරද්ද ගැනීමක් තමයි කරන්නේ. තමන් සූත්‍රය දන්නවා නම් සූත්‍ර තියෙන දේ උඩ ගිහිල්ලා කියවන්න තියෙද කියලා එයාගේ මෙතෙන්ට ලියන්න. ඔච්චරයි තියෙන්නේ. M2B වලට යන්න. M2B හැදෙන්නේ ඔයා දන්නෝ. ඔය හොයාගත්ත M2 වලට එකතු කරනෝ NRFC වලින් 150කුයි නේ FCBU අපි M2 වලගේ දාගමු 2800 ලියමු. M2 2800යි හොයාගත්තනේ ඒක. NRFC යන්න උඩට අපි ලියාගෙන ඇති NRFC තියෙන්නේ 400යි. 400ෙන් ගන්න ඕනේ 150යි. 400ෙන් 150ක් කියන කීයද? 200යි. මෙතන 200යි. ඒකට එකතු කරනෝ FCBU නේ Foreign Currency Business Unit කීයක් තියෙනවද? 500යි. එතෙන්ට ඇවිල්ලා 500 දාන්න.
ඊළඟ පිළිතුර ලැබෙනවා 3000යි 3500යි. 3500යි. පැහැදිලිද? මේ ගාන තුල M4 ගණනය කරන්නත් මේ ගාන තුලත් නැහැ. ඊළඟට තියෙන M2B මුදල් ගුණකය. M2B මුදල් ගුණකය අපි මං කියවනේනේ මුදල් ගුණකය කියන මාතෘකාව පිටු දෙකකින් වගේ එනවා. ඒක තියරිය කතා කරලා මේ රෝම ඉලක්කම හදන්න තියාගමු. යමු අන්තිම ගානට. තුන්වෙනි ගාන. ඔන්න දත්ත ටික තියෙනවා. අර දෙයම කරන්න පුතේ. අර දෙයම කරන්න. කියන්නේ NRFC සහ FCBU හොයාගන්න හොඳ පුතා වගේ. NRFC සහ FCBU හොයාගන්න. මං හිතන්නේ දැන් හොයාගන්න ඇති. මේ තියෙන්නේ අනේවාසික ගිණුම් වලින් අනේවාසික විදේශ විවහාර ගිණුම් වලින්. හොඳේ. විදේශ විවහාර මුදල් තමයි මෙතනේ වචනේ හැලිලා. අනේවාසික නේ. අනේවාසිකය කොහොමද සල්ලි තැන්පත් කරන්නේ රුපියල් වලින් දාන්න බෑනේ. නේ ඩොලර් වලින්නේ. එහෙනම් විදේශ විවහාර තමයි මෙතන. අනේවාසික ගිණුම් වලින් 50%යි. එහෙනම් හොඳට නිරීක්ෂණය කරන්න මේ ඉන්නේ NRFC තමයි. මේ ඉන්නේ NRFC. දැන් මේකෙන් භාගි ගන්න ඕන 300ෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි ඒ? කෙලින්ම අපිට 150 දීලා තියෙන්නේ. අපිට කෙලින්ම 150 දීලා තියෙන්නේ ඒකින්ද ආයෙත් 300 භාගයට බෙදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට යටින් තියෙන්නේ මොකද්ද? විදේශ විවහාර මුදල් බැංකු තැන්පතු. එහෙනම් මෙයා නේ කියලා නැහැ නේවාසිකයන්ගේ කියලා. එහෙම ඕනේ නැහැ. නේ මෙහෙම දුන්නත් ඔයාලට තේරෙන්න ඕන විදේශ විවහාර මුදල් තමයි නේ. එහෙනම් මේ දෙන්නේ අර නේවාසිකයන්ගේ විදේශ විවහාර මුදල් තැන්පතු අර ආයෝජන කටයුතු වලට නේ ඩොලර් වලින් තැන්පත් කරලා තියෙන පිටරට විදේශයන් එක්ක කරන ගනුදෙනු වලට ඩොලර් වලින් තැන්පත් කරලා තියෙන දේවල්. එයා ඇවිල්ලා 200යි අපි මෙතනින් ලියාගමු. මේ තමයි FCBU. දැන් අපිට ලේසි ගාන හදන්න යන්න. මම හිතන්නේ ඔයාට තනියම ගණනය කරන්න දුන්නා නම් තමයි හොඳ. මම සූත්‍රය ලියන්නේ නැහැ. සූත්‍රය ලියන්නේ නැතුව පුතේ මම අගයන් විතරක් දාගන්නවා. M1 සමානයි. ඔයා සූත්‍රය ලියන්න. මෙතන ඉඩ මදි ඇති. නමුත් පොඩියට ලියන්න. මහජනයා සතු විවහාර මුදල් ප්ලස් මොනවද? නේ මහජනයා සතු විවහාර මුදල් ප්ලස් වාණිජ බැංකුව වල ඇති ඉල්ලුම් තැන්පතු. හොයාගන්නේ අගයන්. ගාන කියවලා හොයාගන්න. මහජනයා සතු විවහාර මුදල් 500යි. එතන 500 ධන ඉල්ලුම් තැන්පතු හොයාගන්න. ඉල්ලුම් තැන්පතු මේ තියෙන ඉල්ලුම් තැන්පතුනේ. මෙන්න ඉල්ලුම් තැන්පතු තියෙන පුතේ. ඉල්ලුම් තැන්පතු 600යි. ඉල්ලුම් තැන්පතු 600යි. ඉල්ලුම් තැන්පතු 600යි. එතකොට පිළිතුර ලැබෙනවා කීයක්ද? 1100යි. 1100යි. ඊට M2 හැදෙන්නේ කොහොමද පුතේ? M2 හැදෙන්නේ අර කියන M1 වලට. ඒ කියන්නේ 1100ට නේ. 1100ට එකතු කරනෝ මහජනයාගේ නමින් වාණිජ බැංකුව වල තියෙන ඉතුරු මහා ස්ථාවර තැන්පතු. ඔයා සූත්‍රය ලියන්න. අගේ හොයාගන්න. සූත්‍රය ලියන්න M1 plus වාණිජ බැංකුව වල ඇති ඉතුරු මහා ස්ථාවර තැන්පතු. ඔයා දකින්න මේ තියෙන්නේ අගය මේ තියෙන්නේ 800යි. දෙන්න 800 ලියන්න. එතකොට ලැබෙනවා කීයක්ද පුතේ? 1900යි. 1900යි. යමු අපි තුන්වෙනි කොටසට M2B. M2B ලැබෙන්නේ කොහොමද පුතේ? M2B ලැබෙන්නේ M2 වලට. ඒ කියන්නේ 1900ට එකතු කරනවා NRFC. NRFC කිව්වා 300 දෙකට බෙදන්න අවශ්‍ය නැහැ නේ. 50 කෙලින්ම දීලා තියෙන්නේ. කෙලින්ම ගන්න මෙතෙන්ට 300යි කියලා. එකතු කරනවා FCBU. මම දැක්කේ හැටියට 200ක් වගේ තිබුණේ. FCBU 200යි. පිළිතුර ලැබෙනවා කීයක්ද? මෙතන 500යි 2400යි 2400යි 2400යි. යනවා M4. M4 අපිට මීට කලින් ගණන් දෙකේ අහුනේ නෑ. M4 හැදෙන්නේ කොහොමද? M2B වලට මම එක ලියලා හදන්නම්. M2B වලට එකතු කරනවා පුතේ
කොහෙද? නේ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල බලපත්‍රලාභී විශේෂිත බැංකුවල මොනවද? ඉතුරුම් හා ස්ථාවර තැන්පතු. ඉතුරුම් හා ස්ථාවර තැන්පතු. ස්ථාවර තැන්පතු. ඒවට එකතු කරනෝ පුතේ. ඒවට එකතු කරනෝ නේ මූල්‍ය සමාගම් වල ඉතුරුම් හා ස්ථාවර තැන්පතු. මම ඒ ෆුල් ලියනවා. මූල්‍ය සමාගම් තැන්පතු ලියුවා නම් ඇති. ඉතුරුම් හා ස්ථාවර තැන්පතු. හරි. M2B 2400යි. එකතු කරනවා. බලන්න මෙයාගේ විශේෂිත බැංකුවල තියෙන ඉතුරුම් හා ස්ථාවර තැන්පතු දීලා තියෙනවා. මේ තියෙන්නේ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල තැන්පතු 400යි. අරයා මූල්‍ය සමාගම් තැන්පතු 100යි නේ. එහෙනම් මෙතෙන්ට 400යි. මෙතෙන්ට 400යි. මෙතෙන්ට 100යි. පිළිතුර ලැබෙනවා. මට ඉඩමදි ලියන්න. මම මෙතෙන්ට සමාන ලකුණ දාලා ලියනවා. මේ ටිකේ එකතුව 2400යි 2900ක් ලැබෙනවා. 2900ක් ලැබෙනවා අපිට. අන්තිම රෝම ඉලක්කම අපිට කරන්න විදියක් නැහැ. සංචිත මුදල් ගැන අහන්නේ. ඒ අනුව අපි මුදල් සැපයුම කියන මාතෘකාව ආවරණය කරා. ඒ සම්බන්ධයෙන් පවත්නා ගණිත ගැටලු තුනකුත් ආවරණය කරා. ඊළඟ දවසේ අපි මේක රෝම ඉලක්කම් තව දෙකක් තියෙනවා. ඒක අපි කතා කරමු. ඉස්සරහට යනකොට අපි ඊළඟ දවසේ ආරම්භ කරනවා මුදල් සැපයුම තීරණය කරන සාධක සම්බන්ධයෙන්. එහෙනම් ඔයාට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මේ වීඩියෝ එක අවසන් වෙනවා. ස්තුතියි.